ඉස්කෝන සම්බන්ධ කර්මාන්තවලදී අපි දැන් මේ වෙනකොට කතා කරලා ඉවරයි ලුණු නිෂ්පාදනය, සෝඩියම් නිෂ්පාදනය, මැග්නීසියම් නිෂ්පාදනය, සබර් නිෂ්පාදනය, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කියන කාරණා ටික. අපිට අද කතා කරන්න තියෙන්නේ මේ ඉස්කෝන සම්බන්ධ රසායනයේ අන්තිම එක. ඒ තමයි සෝඩියම් කාබනේට් සහ සෝඩියම් බයිකාබනේට් නිෂ්පාදනය. ඒකේ අපි කොටසක් කතා කරා. මේකට සෝඩියම් කාබනේට්, සෝඩියම් බයිකාබනේට් නිෂ්පාදනය කරන එක සඳහා අපිට අමුද්‍රව්‍ය විදිහට ගන්න පුළුවන් කියලා කියන්නේ මොනවද? सोडियम कार्बोनेट सोडियम बाइकार्बोनेट මේ කාර්මිකව සෝඩියම් කාබනේට් සහ සෝඩියම් බයිකාබනේට් නිෂ්පාදනය කරන කර්මාන්තේ ක්‍රමයටම කියනවා සෝල්වේ ක්‍රමය කියලා. මේ සෝල්වේ ක්‍රමයෙන් සෝඩියම් කාබනේට් සහ සෝඩියම් බයිකාබනේට් නිෂ්පාදනය කරගන්නේදී කාර්මිකව අපි මේ සඳහා අමුද්‍රව්‍ය තුනක් පාවිච්චි කරනවා කියලා කියනවා. ඒ තමයි රයින් ද්‍රාවණය ලබා ගන්න ඕන කියලා කියනවා. ඊළඟට උණුගල් කියන කෙනා ගන්නවා කියලා කිව්වා. මේ උණුගල් කියන කෙනා ගන්නේ අපිට කැල්සියම් කාබනේට් ඕන නිසා උණුගල් ප්‍රධාන සංකරණයේ කැල්සියම් කාබනේට්. ඊළඟට අපිට ඇමෝනියා අවශ්‍ය වෙනවා කියලා කිව්වා. වායුමය අවස්ථාව. මෙයා චලන. මෙන්න මේ තුන් දෙනා අතර මේ කැල්සියම් කාබනේට් මේ උණුගල් කියන කෙනා පාවිච්චි කරන්නේ අපිට කවුරු නිපදවා ගැනීමටද? මෙයාගේ වියෝජනයෙන් කාබන් ඩයොක්සයිඩ් කියන කෙනා නිපදවා ගන්නවා. CO2 ගෑස් වල නිසා තමයි උණුගල් කියන කෙනා ගන්නේ. එහෙනම් CO2 නෙමෙයි අමුද්‍රව්‍ය වෙන්නේ. හොඳට මතක තියාගන්න පටල ගන්න එපා. අමුද්‍රව්‍ය වෙන්නේ කවුද? අමුද්‍රව්‍ය විදිහට අපිට පාවිච්චි කරන්න වෙන්නේ උණුගල් කියන එක. ඇයියා පාවිච්චි කරන්නේ? කවුරු නිෂ්පාදනය කරගන්නද? කාබන් ඩයොක්සයිඩ් කියන එක නිෂ්පාදනය කරගෙන සඳහා. ඊට පස්සේ මෙන්න මේ හැදෙන කාබන් ඩයොක්සයිඩ් වායුව ඊට පස්සේ අපි ලබා ගන්න අමුද්‍රව්‍යයක් විදිහට ගන්න ඇමෝනියා වායුව සහ බ්‍රයින් ද්‍රාවණය කියන මෙන්න මේ තුන් දෙනා එකිනෙක සමග මිශ්‍ර කරනවා අවස්ථා දෙක. ඒවා මිශ්‍ර කිරීම සඳහා අපි පාවිච්චි කරනවා විශාල කුළුණු ඒවට කියනවා අටලු කිය. අටලු දෙකක් පාවිච්චි කරනවා. හරි මට කියන්න. මම මේවා එක දෙක තුන කියලා දාලා නම් කරන්නම්. පළවෙනි අටලුවේදී කවුරුද මිශ්‍ර කරන්නේ? අටලු දෙකක් තුනදී මේ දෙන මිශ්‍ර කරනවා කියනවා. පළවෙනි අටලුවේදී කවුරු මිශ්‍ර කරන්නේ? කොයි කෙනාද? දෙවෙනි කෙනයි තුන්වෙනි කෙනයි. මෙන්න මේ දෙක. ඇමෝනියා වායුව ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් සමග මිශ්‍ර කරනවා. ඊට පස්සේ මේ මිශ්‍ර කිරීමෙන් පස්සේ ලැබෙනවා ද්‍රාවණයක් අපි හතර කියලා කිව්වොත් මෙන්න මේ ද්‍රාවණය සමග කාබන් ඩයොක්සයිඩ් වායුව දෙවන අටලුවේදී මිශ්‍ර කරනවා කියනවා. මේ අටලුවලදී මේ ද්‍රව අවස්ථාවේ තියෙන සංඝටක වායුමය අවස්ථාවේ තියෙන සංඝටක සමග මිශ්‍ර කිරීමේදී අපි පාවිච්චි කරනවා කියලා කිව්වා ප්‍රතිප්‍රවාහ මූලධර්මය. ඒ ප්‍රතිප්‍රවාහ මූලධර්මයේදී වෙන්නේ අටලුවේ යටින් වායුව යනවා උඩින් ද්‍රවය යනවා. එතකොට ද්‍රවය උඩින් ඉඳලා පල්ලෙහාට වැටෙන්න උත්සාහ කරනවා වායුව පල්ලෙහාට උඩට යන්න උත්සාහ කරනවා. එතකොට මේ දෙන එකිනෙක සමග මිශ්‍ර වෙලා මොකද වෙන්නේ? හොඳින් මිශ්‍ර වීමක් සිද්ධ වෙනවා. එකිනෙක සමග ගැටීමේදී හොඳින් මිශ්‍ර වෙනවා. පැහැදිලිද? මෙන්න මේ මූලධර්මයද අපි කියන්නේ ප්‍රතිප්‍රවාහ මූලධර්මය. හරි. මට කියන්නකෝ අපි නැවැත්තුවේ කොතනින්ද? රූප සටහන ඇඳගත්තද? රූප සටහන ඇඳගත්තා. රූප සටහනෙන් තමයි නැවැත්තුවේ. මට පොඩක් කවුරුහට අගල ෆොටෝ එකක් ගන්න ඉවරනවා මට ඇත්තට මතක නැහැ මේ. ටක් ගාලා ඉවරනවා. නෝට් එක පිළිවෙලින් නෙමෙයි මම දුන්නේ. එනිසා මට ටක් ගාලා ඉවරනවා. අන්තිම පිටුවේ ෆොටෝ එක. වහිනවද ඔයාලට?
හරි මේ අටළු වලදී මේවා මිශ්‍ර කරනවා කියන තැන විතරයි තියෙන්නේ නේද? හරි අපිට අද ඉතින් ඉන්න කතා කරමු. එහෙනම් අපි අන්තිමට මෙන්න මේ වගේ උපසටහනක් අරගත්තා. මෙන්න මෙහෙම. පළවෙනි අටළුවේදී මිශ්‍ර කරනවා කියලා කිව්වා ඩ්‍රයි ද්‍රාවණය සහ ඇමෝනියා වායු. මෙන්න පළවෙනි අටළුව. මේ පළවෙනි අටළුවේ පල්ලෙහින් යවනවා NH3 ගෑස් කියන එක උඩින් වැටෙන සලස්සනවා ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් එක නැත්නම් ඩ්‍රයි ද්‍රාවණය. ඊට පස්සේ මේ ලැබෙන මිශ්‍රණය අටළුවේ පල්ලෙහින් තමයි ලැබෙන්නේ. ඒක අරගෙන දෙවෙනි අටළුවේ උඩින් දානවා කියලා. මේ තමයි පළමුවන අටළුව. මේ තමයි දෙවන අටළුව. යටින් යවනවා දෙවන අටළුවේ කාබන් ඩයොක්සයිඩ් වායුව ලැබෙනවා සෝඩියම් කාබනේට් සහ සෝඩියම් බයිකාබනේට් කියන ප්‍රතිපද. හරි. මේ විදිහට වායුව යටින් යවලා උඩින් ද්‍රවය වැටෙන සලස්සලා මේ දෙක මිශ්‍ර කරගන්න මූල ධර්මයක අපි කියන්නේ මොකක්ද කියලාද? ප්‍රතිප්‍රවාහ මූල ධර්මය. හරි. අපි ලියන්න මේකේ විස්තරය ලියන්නයි යන්නේ. ලියන්න. පළමුවන අටළුවේදී ඇමෝනියා වායුව සහ ඩ්‍රයින් ද්‍රාවණය එකිනෙක සමග මිශ්‍ර කරගනු ලැබේ. ඇමෝනියා වායුව සහ ඩ්‍රයි ද්‍රාවණය එකිනෙක සමග මිශ්‍ර කරගනු ලැබේ. මිශ්‍ර කිරීමෙන් ලැබෙන ද්‍රාවණය මෙන්න මේක මිශ්‍ර කිරීමෙන් ලැබෙන ද්‍රාවණය දෙවන අටළුව තුලදී මිශ්‍ර කිරීමෙන් ලැබෙන ද්‍රාවණය දෙවන අටළුව තුලදී කාබන් ඩයොක්සයිඩ් වායුව සමග CO2 ගෑස් සමග මිශ්‍ර කරගන්න ලැබේ. කාබන් ඩයොක්සයිඩ් වායුව සමග මිශ්‍ර කරගන්න ලැබේ. පළමුවන අටළුව තුලදී ඩ්‍රයි ද්‍රාවණය සමග ඇමෝනියා මිශ්‍ර වන්නේ පහත පරිද්දෙනි. ඩ්‍රයි ද්‍රාවණය සමග ඇමෝනියා වායුව මිශ්‍ර වන්නේ පහත පරිද්දෙනි. හොඳට බලාගන්න කොහොමද මේ දෙක මිශ්‍ර වෙන්නේ කියලා. කියන්නේ මේක තුල සිදුවන ප්‍රතික්‍රියාව. දැන් ඩ්‍රයි ද්‍රාවණය කියලා කියන්නේ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් කියන කෙනාට. එහෙනම් මේ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් කියන කෙනාට සංඝටක දෙකක් තියෙනවා. මොනවාද? සෝඩියම් ක්ලෝරයිඩ් කියන කෙනා සහ H2O කියන කෙනා. මෙන්න මෙයා සමග තමයි NH3 ගෑස් කියන කෙනා මිශ්‍ර කරන්නේ. මෙයා සමග තමයි මේ. එතකොට මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. හොඳට බලන්න වෙන්නේ මොකද කියලා. ඇමෝනියා වායුව ඩ්‍රයි ද්‍රාවණය තුල තියෙන ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා සමතුලිතයක් ඇති කරලා හදනවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ජලීය ද්‍රාවණය. පැහැදිලිද? හරි. මෙයා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියනකොට එහෙම නැත්නම් අපි ලියනවා ජලීය ඇමෝනියා කියලා. හොඳට මතක තියාගන්න රසායන විද්‍යාවේදී ජලීය ඇමෝනියා කියලා කීවත් එකයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කීවත් එකයි. තේරුණාද? දැන් අපි දන්නවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන කෙනා දුබල භාෂ්මයක් නේ. දුබල භාෂ්මයක් කියන්නේ අපි දන්නවා ඕක්සිජන් පිට කරන එක. දුබල භාෂ්මයක් කියන්නේ
අසම්පූර්ණ විඝටන. මේ ඊතලයේ දැම්මොත් අදහස් කරන්නේ පූර්ණ විඝටන. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පූර්ණ විඝටනයෙන් සෝඩියම් ධන සහ OH ලබා දෙනවා. හැබැයි මේ ඊතලෙන් දැම්මොත් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා ලියලා මේක දැම්මොත් අදහස් කරන්නේ කොටසක් විතරයි කැඩිලා යන්නේ. තව කොටසක් ඉතුරු වෙනවා. හරි. එහෙනම් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන දුබල භස්මය හැදෙනවා. ඒ දුබල භස්මය මොකද වෙන්නේ? විඝටනය වෙලා ඇමෝනියම් අයන සහ OH ඍණ අයන ලබා දෙනවා. මේ සියල්ලම ජලීය. මෙයා ජලය. එහෙනම් සමස්ත ප්‍රතික්‍රියාව මෙන්න මේ. සෝඩියම් ක්ලෝරයිඩ් කියන කෙනා සෝඩියම් ක්ලෝරයිඩ් කියන කෙනාගේ ජලීය ද්‍රාවණය NH3 ගෑස් කියන එකත් එක්ක ප්‍රතික්‍රියා කරලා සමතුලිතයකින් කවුරු හදලා දෙනවද? NH4 ධන අපිට ඕන නම් මෙතන H2O කියලා දාගන්න පුළුවන් ගැටලුවක් නැහැ. මොකද මෙයා තුළ ජලය තියෙන නිසා. ඊට අමතරව හදනවා කවුද? OH ඍණ කියන කෙනා. ඊට අමතරව සෝඩියම් ධන කියන කෙනා සහ Cl ඍණ කියන කෙනා. මෙන්න මේ ටික තමයි ප්‍රතිඵල විදිහට ලැබෙන්නේ. හරි. ඒ කියන්නේ කවුද මෙතන ඇත්තටම තියෙන්නේ? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන කෙනා සහ සෝඩියම් ක්ලෝරයිඩ් කියන කෙනාගේ ජලීය ද්‍රාවණය. පැහැදිලිද? තේරුණාද? පැහැදිලි ප්‍රතික්‍රියාවේ. එහෙනම් ලියා ගන්නකො මෙන්න මේ ටික තමයි කලබලකාරීතුරුදි වෙන්නේ. ඇමෝනියා වායුව රයිට් ද්‍රාවණයේ තියෙන ජලය සමග ප්‍රතික්‍රියා කරන සමතුලිතයකින් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. ඒ කියන්නේ ජලීය ඇමෝනියම් හදනවා. මේ හැදෙන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් නැවත විඝටනය වෙලා ඇමෝනියම් සහ OH ඍණ ලබා දෙනවා. ඒ කියන්නේ සමස්ත ප්‍රතික්‍රියාව සෝඩියම් ක්ලෝරයිඩ් වල තියෙන ජලය සමග සෝඩියම් ක්ලෝරයිඩ් සහ ඇමෝනියම් කියන තුන් පෙරාම එකතු වෙලා ඇමෝනියම් ධන OH ඍණ සෝඩියම් ධන Cl ඍණ කියන එක. ඒ කියන්නේ මෙතන තියෙන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ්. ලියා ගන්න මේ ටිකක් දාලා මෙතන ජලීය කියලා තියෙන්නේ මේ කොනේ. ඉක්මන් කරලා ලියා ගන්න. අපේ එක්ස්පෙරිමන්ට් කර්මාන්ත වලින් අමාරු වෙන තමයි සෝඩියම් කාබනේට් නිෂ්පාදනය. අනිත් ඔක්කොම ලේසි. ඔය මෙතන තමයි ලියාගෙන යන්න පල්ලෙහාට ඒක තමයි දෙන්නේ. ඇමෝනියා ජලය සමග එකතු කරලා මෙයා හදනවා. කියන්නේ මේ දෙක විකට වෙනවා. ඒ කියන්නේ මේක තමයි ප්‍රතික්‍රියාව. හරිද? මේ පාඩම නම් මරුළු. ඔය මේකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා අහනවා. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක නම් කැඩෙනවනේ ළමයි මෙයාලා බවට. ඒ කියන්නේ මෙයා හැදිලා තියෙනවා කියන එක තමයි මේ අදහස් කරන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලවණයක් නේ. සියලුම ලවණ ජලයට දැම්මට පස්සේ ආයන බවට කැඩෙනවා. ඒ නිසා සෝඩියම් ධන Cl ඍණ කියලා කිව්වත් එකයි. සෝඩියම් ක්ලෝරයිඩ් කිව්වත්. පැහැදිලි නේද? ගොඩාක් වෙලා නැත්නම් අපරාධ වෙලා හරි 2021 කට නම් මේ ටික ගැටලුවක් නැහැ. ලේචරලිය මූල ධර්මයේ කියලා එකක් තියෙනවා. අපි දන්නවා ලේචරේ මූල ධර්මයේ දාන්නේ මේ වගේ මෙන්න මේ ඊතලයේ සහිත ප්‍රතික්‍රියාව. හරි. ලේචරේ මූල ධර්මයෙන් කියන්නේ මේක සමතුලිතයක්. ඒ කියන්නේ මොකුත් වෙනසක් නැතුව තියෙන කෙනෙක්. මෙයාගේ ප්‍රමාණය නියතයි, මෙයාගේ ප්‍රමාණය නියතයි. ඒක අපි සමතුලිතයක් කියලා කියන්නේ. මේ සමතුලිතයට මොනවා හරි වෙනසක් මම කරනවා. මම උෂ්ණත්වය වැඩි කරනවා කියලා හිතන මේ පද්ධතිය. එතකොට මෙයා වෙනස් වෙන්නේ අර උෂ්ණත්වය අඩු කරගන්න. හරි. මම මේකට කියලා දෙන උදාහරණයක් තියෙනවා. ඔයාලා බත් කකා ඉන්නවා කියලා හිතන්නකෝ. මැස් එක ඇවිල්ලා වහන බත් එකේ. බත් කාපම් මාත් කන්නම් කියලා ඉන්නේ නැහැ නේද මැස්සා. අපි මොකද කරන්නේ? බත් එක්ක කන එක නවත්තලා වෙන මැස්සා එලවන්න. හරි. බත් කනවා කියන්නේ හරියට සමතුලිතයක් වගේ එකක්. මැස්සා ඇවිල්ලා වහනවා කියලා කියන්නේ හරියට බාහිරින් වෙනසක් සිදු කරනවා වගේ. අපි එතකොට බාහිරින් වෙනසක් කරපුවාම
හා කාපන් කියලා වල නිකන් ඉන්නේ නැහැ. අපි වෙනස් වෙනවා. මොකක් කරගන්නද? මැස්ස එළවීම සඳහා. ඒ කියන්නේ බාහිරින් සිදු කරපු වෙනස අහෝසි කිරීම සඳහා. ඔක තමයි ලේසර් එකේ මූල. සමතුලිතව පද්ධතියක් තියෙනවා. මෙන්න මේක. මම පද්ධතියේ උෂ්ණත්වය වැඩි කරනවා. හරි. දැන් සමතුලිතයේ වෙනස් වෙනවද නැද්ද? 22 ළමයි කියන්නක් ගාලා එලයි. සමතුලිතයක් තියෙනවා. මම උෂ්ණත්වය වෙනස් කරනවා. සමතුලිතයේ වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. මොකක් කරගන්න? උෂ්ණත්වය වැඩි කරපු එක කරේ. එහෙනම් දැන් සමතුලිතය වෙනස් වෙන්නේ. උෂ්ණත්වය මොකක් කරගන්න? අඩු කරගන්න. මැස්සයිල් වැහුවා අපි වෙනස් වුණා. මැස්සක් තියාගෙන නෙවෙයි මැස්සයිල් වුණා. එහෙනම් උෂ්ණත්වය වැඩි කරපුවාම සමතුලිතය වෙනස් වෙන උෂ්ණත්වය අඩු කරගන්න. තේරුණාද? උෂ්ණත්වය අඩු කරගන්න නම් ප්‍රතික්‍රියාව තුළ තාපදායක සහ තාප අවශෝෂක කියලා දෙකක් තියෙනවා. මේක සමතුලිතයක් නේ. ඉදිරියක තාපදායක වුණොත් ආපස්සට සිද්ධ වෙන තාප අවශෝෂක. එක අපි ඉගෙනගෙන තියෙනවා ඒකයි. එහෙනම් මෙන්න මේකේ ඉදිරි ප්‍රතික්‍රියාව මෙයාලා කියනවා තාපදායකයි. ඩෙල්ටා H වල අගය ඍණාගයක් බිඳුවට වඩා කුඩා වෙලා. ඩෙල්ටා H ඍණ කියන්නේ ප්‍රතික්‍රියාව තාපදායකයි කියන්නේ. එහෙනම් මට කියන්න මේ සමතුලිතය ඉස්සරහට නැඹුරු කරගන්න. මේක තාපදායකයි. උෂ්ණත්වය වැඩි කරගන්න ඕන. උෂ්ණත්වය අඩු කරගන්න. හොඳට හිතන්න. මේ සමතුලිතය ඉදිරියට නැඹුරු කරගන්න. ඒ කියන්නේ තාපදායක ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ කරගන්න. එහෙනම් උෂ්ණත්වය වැඩි කරගන්න ඕන. උෂ්ණත්වය අඩු කරගන්න. 22 ළමයි අනිවාර්යෙන් උත්තර දෙන්න. ඉසිගයන් පුළුවන්. ඉසිගය ඡන්දි මේවට. උෂ්ණත්වය වැඩි කරගන්න ඕන. උෂ්ණත්වය අඩු කරගන්න ඕන. හරියටම හරි. හැමෝම හරි. උෂ්ණත්වය අඩුයි කරන්න. හයි හොඳට බලන්න. මේ සමතුලිතයේ ඉදිරි ප්‍රතික්‍රියාවේ එන්තල්පිය තමයි මෙතනින් ලියන්නේ. ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක. එහෙනම් ආපස්සට සිද්ධ වෙන ප්‍රතික්‍රියාව තාප අවශෝෂක. ඒක අපි දන්නවා ප්‍රතික්‍රියාවක් ඉදිරියට සිද්ධ වෙනකොට තාපදායකයි නම් අනිත් පැත්ත ගහපුවම තාප අවශෝෂකය වෙනවා කියන්නේ. හරි. දැන් මේ සමතුලිතය ඉස්සරහට නැඹුරු කරගන්න. ඉස්සරහට නැඹුරු කරගන්නවා කියන්නේ තාපදායක ප්‍රතික්‍රියාව වැඩි කරගන්න ඕන කියන එකනේ. තාපය දෙන්න නම් සමතුලිතයේ තාපය මොකක් කරගන්න ඕනද? අඩු කරන්න ඕන. තේරුණාද? අපි බත් කකා ඉන්නකොට අපිව නැගිටව ගන්න ඕන නම් මැස්සා වෙන කොහෙවත් ගිහිල්ලා හරියන්නේ නැහැ. මැස්සා ඇවිල්ලා බත් ගෙවන. අන්න ඒ වගේ තමයි මෙතන. සමතුලිතයේ ඉදිරියට නැඹුරු කරගන්න නම් තාපදායක ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ කරන්න ඕන. තාපදායක ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ වෙන්නේ පද්ධතිය තුළ උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා. තේරුණාද? 22 ළමයි මේක ලොකුවට තේරෙන්නේ නැතුණාට ප්‍රශ්නයක් නැහැ. නිකන් මතක තියාගන්න මේ අටලුවලදී අපි අඩු උෂ්ණත්ව තමයි පාවිච්චි කරන්නේ. හේතුව තේරෙන්නේ නැතුණාට කමන්නේ. තේරුණාට බැලුවා. හැබැයි 21 අයට අනිවාර්යයෙන්ම තේරෙනවා. හරි. එහෙනම් මතක තියාගන්න මෙන්න මෙහෙම මේ සමතුලිත ප්‍රතික්‍රියා තාපදායකයි. තාපදායක නිසා මේ ප්‍රතික්‍රියා වලින් ප්‍රතිඵල වැඩිපුර ලබා ගන්න. එහෙම නැත්නම් ප්‍රතිඵල සාධන ශීඝ්‍රතාවය වැඩි කර ගන්න. සමතුලිත ඉදිරියට නැඹුරු කරගන්න මොන උෂ්ණත්වද පාවිච්චි කරන්නේ? පහළ උෂ්ණත්ව භාවිතා කරන්න. හරි. ලියන්න ලකුණෙන් තවවත් දාලා ඉහත සමතුලිත එතන ඉහත ප්‍රතික්‍රියා ඉහත සමතුලිත තාපදායක බැවින් ඉහත සමතුලිත තාපදායක බැවින් ඉහත සමතුලිත තාපදායක බැවින් ये उष्णता तापदायक बැවින් පළමුවන අටලුව තුලදී ये उष्णता तापदायक बැවින් පළමුවන අටලුව තුලදී පහළ උෂ්ණත්ව යොදා ගන්න. පහළ උෂ්ණත්ව යොදා ගන්න. පහළ උෂ්ණත්ව යොදා ගන්න. පහළ උෂ්ණත්ව යොදා ගන්න. හරි කොහොමද එහෙනම් පළවෙනි අටලුවේදී උෂ්ණත්වය මොකද කරලා තියෙන්නේ? අඩු කරගෙන තියෙනවා. ඇයි අඩු කරගෙන තියෙන්නේ? මේ සමතුලිත ප්‍රතික්‍රියා තාපදායකයි. එහෙනම් තාපදායක ප්‍රතික්‍රියාවක් ප්‍රතිඵල පැත්තට නැඹුරු කරගන්න ඕන. මෙහෙට වැඩිපුර සිද්ධ කරගන්න ඕන. නැඹුරු කරනවා කියන්නේ ඒක.
මේ පැත්තට වැඩිපුර සිද්ධ කරගන්න ඕන නම් අපි මොකද කරන්න ඕන? පහළ උෂ්ණත්ව පාවිච්චි කරන්න. ඔය තමයි පළවෙනි අටලුවේ කතාව. හරි. දැන් දෙවෙනි අටලුවේදී මොකද කරන්නේ? මේ පළවෙනි අටලුවේ ලැබෙන ඇමෝනීකృత බ්‍රයින් ද්‍රාවණය කියලා මට කියන්න පුළුවන් මේකට. ඇමෝනියා සමග මිශ්‍ර වෙලා තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා. එහෙනම් පළවෙනි අටලුවේ ප්‍රතිඵල විදිහට ලැබෙන ඇමෝනීකృత බ්‍රයින් ද්‍රාවණය දෙවන අටලුව තුලදී කාබන් ඩයොක්සයිඩ් සමග මිශ්‍ර වෙනවා. හරි කියන්නේ. පළමුවන අටලුවෙන් ප්‍රතිඵල ලෙස ලැබෙන ඇමෝනීකృత බ්‍රයින් ද්‍රාවණය එනවා නේද වචනේ? ඇමෝනීකృత බ්‍රයින් ද්‍රාවණය දෙවන අටලුව තුලදී ඇමෝනීකృత බ්‍රයින් ද්‍රාවණය දෙවන අටලුව තුලදී CO2 ගෑස් සමග कार्बन डाइऑक्साइड वायु समग्र CO2 गैस समग्र मिश्र करनु लगे ඔන්න බලන්න මොකද වෙන්නේ. දැන් එහෙනම් ඇමෝනියකృత බ්‍රයින් ද්‍රාවණය තුල තියෙන්නේ කවුද? එන්න බලන්න. මේ තියෙන්නේ ඇමෝනියකృత බ්‍රයින් ද්‍රාවණය. මේක තුල තියෙන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ජලීය ද්‍රාවණයයි ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක. ඇත්තට මෙයා අයන බවට කැඩිලායි තියෙන්නේ. හරි. වෙන්නේ මේකයි. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල විඝටනයේ අසම්පූර්ණ විඝටනයේ ප්‍රතිඵල විදිහට ලැබෙනවා ඇමෝනියම් අයන සහ OH ඍණ අයන. මෙන්න මේ පද්ධතියේ තියෙන OH ඍණ අයන සමග කාබන් ඩයොක්සයිඩ් වායුව ප්‍රතික්‍රියා කරනවා. හරි. ගෙස් කරන්න බලන්න 20 ගේ ළමයි කියන්න මොනවද ලැබෙන්නේ? OH ඍණ CO2 සමග ප්‍රතික්‍රියා කරන මොනවද ලැබෙන්නේ? මේ කියන්න පුළුවන්. හරියටම හරි මොනවද ලැබෙන්නේ? බයිකාබනේට් කියන එක තමයි. බයිකාබනේට් කියන ජලීය ද්‍රාවණය. මෙන්න මේ ලැබෙන බයිකාබනේට් කියන ජලීය ද්‍රාවණය. දැන් අපි දන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන ලවණයක් නේ. මෙයාගේ පූර්ණ විඝටනයෙන් සෝඩියම් ධන සහ සීල ඍණ බවට පත් වෙලා ඉන්නේ. එහෙනම් මේ පද්ධතිය තුල සෝඩියම් ධන අයන. මෙන්න මේ සෝඩියම් ධන අයනත් එක්ක මෙයා එකතු වෙලා කවුරු හදනවද? සෝඩියම් බයිකාබනේට් කියන ජලීය ද්‍රාවණය. ඔන්න එහෙනම් සෝඩියම් බයිකාබනේට් තේරුණා නේද? පළවෙනි අටලුවෙන් ගන්න ඇමෝනියකృత බ්‍රයින් ද්‍රාවණය තුළ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දුබල වාෂ්පය අසම්පූර්ණ විඝටනයේ ඇමෝනියම් සහ OH ඍණ ලබා දෙනවා. ඒ ලැබෙන OH ඍණ පද්ධතියේ දෙවෙනි අටලුවට අපි අතුරට දාන කාබන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා බයිකාබනේට් හදනවා. ඒ බයිකාබනේට් අයන සෝඩියම් ක්ලෝරයිඩ් වල විඝටනයේ ලැබෙන සෝඩියම් ධන සමග එකතු වෙලා සෝඩියම් බයිකාබනේට්. පැහැදිලිද? මේ ප්‍රතික්‍රියා මතක තියාගන්න වෙනවා. හරි. අතිශය වැදගත් කාරණා. පළමුවන අටලුවේදී පාවිච්චි කරේ ඉහළ උෂ්ණත්වයද පහළ උෂ්ණත්වයද? පළමුවන අටලුව තුලදී අපි පාවිච්චි කරේ ඉහළ උෂ්ණත්වයද පහළ උෂ්ණත්වයද? පහළ උෂ්ණත්වය. T අඩුයි. හේතු කීයක් තිබද මේ? පහළ උෂ්ණත්ව පාවිච්චි කරන හේතු කීයද? මේ දෙක එකයි. හොඳට මතක තියාගන්න. මම මතක තියාගෙන කියන්නේ. දෙවන අටලුවේදී උෂ්ණත්වය අඩු වගේක් පාවිච්චි කරා. හේතු දෙකක් තියෙනවා. අය අමතක වෙන්න බෑ. පළවෙනි අටලුව තුලදී උෂ්ණත්වය අඩුයි. එක හේතුවයි තියෙන එකට. දෙවන අටලුව තුලදී උෂ්ණත්වය අඩු කරලා තියාගන්නවා. ඒකට හේතු දෙකක් තියෙනවා. මෙන්න හේතු දෙක. එක හේතුවක් අර කලින් හේතුව තමයි. මේ ප්‍රතික්‍රියා තාප 10යි. ඩෙල්ටා H ලගේ බිඳුවට වඩා කුඩා වෙලා තියෙනවා. මේ ප්‍රතික්‍රියා තාප 10යි නම් මොකද අපි කරන්න ඕන? පහළ උෂ්ණත්වයක් පාවිච්චි කරොත් සමතුලිතය ඉදිරියට යන්න කරලා. මේක හේතුව. පළවෙනි එක
ඉස්සල එක වගේ. දෙවෙනි හේතුව ටිකක් වෙනස්. දෙවෙනි හේතුව තමයි මට කියන්න සාමාන්‍යයෙන් අවක්ෂේප හැදෙන එක මුලින් සිද්ධ වෙන්නේ ඉහළ උෂ්ණත්වවලදී පහළ උෂ්ණත්වවලදී. අවක්ෂේප හැදෙන එක පහළ උෂ්ණත්වවලදී. අපි උෂ්ණත්වයේ පහළ අවස්ථාවේ තියාගත්තොත් සෝඩියම් බයිකාබනේට් කියන කෙනා ඝන අවස්ථාවේ ගන්නවා. තේරුණාද? සෝඩියම් බයිකාබනේට් දැන් මේ සමතුලිත ඉදිරියට නැඹුරු වෙන්න දැන් උෂ්ණත්වය අඩුයි කියලා කියන්නේ මේ සමතුලිතයත් ඉදිරියට නැඹුරු වෙනවනේ. එතකොට ඕෂන් සාධනය වැඩි. එතකොට ඕෂන් සාධනයේ CO2 එක ප්‍රතික්‍රියා කරලා බයිකාබනේට් හදන එකත් තාමදායි. එහෙනම් උෂ්ණත්වය අඩු කරනකොට මේ දෙකම ඉස්සරහට නැඹුරු. මේ දෙකම ඉස්සරහට නැඹුරු වෙනකොට බයිකාබනේට් අයන සෝඩියම් තන සමගිකලා සෝඩියම් බයිකාබනේට් හැදෙනවා. එතකොට හැදෙන සෝඩියම් බයිකාබනේට් වල සාන්ද්‍රණය මොකද වෙන්නේ? ගොඩක් වැඩි. හැදෙන සෝඩියම් බයිකාබනේට් වල සාන්ද්‍රණය ගොඩක් වැඩි. මම උෂ්ණත්වය අඩු කරලා තියාගත්තොත් සෝඩියම් බයිකාබනේට් වල සාන්ද්‍රණය වැඩි නිසා අපිට යා ඝන අවස්ථාවේ ගන්න. ජලය කියන කෙනා කාම උෂ්ණත්වයේ ද්‍රවයක් විදිහට තියෙන. හැබැයි අපි උෂ්ණත්වය අඩු කරොත් අපිට යා ඝන අවස්ථාවෙන් ගන්න පුළුවන්. අයිස් කියලා කියනවා. අන්න ඒ වගේ වැඩක් මෙතන. එහෙනම් සෑදෙන සෝඩියම් බයිකාබනේට් ඝන අවස්ථාවේ ලබා ගන්න පුළුවන් මේ උෂ්ණත්වය මම අඩු කරලා තියනවා. එහෙනම් පළවෙනි අඩලුව තුලදී උෂ්ණත්වය අඩුයි, දෙවෙනි අඩලුව තුලදී උෂ්ණත්වය අඩුයි. පළවෙනි අඩලුව තුලදී උෂ්ණත්වය අඩු කරගන්න එක හේතුවයි තියෙන්නේ තමයි උෂ්ණත්වය අඩු වුණාම සමතුලිත ඉදිරියට නැඹුරු වෙන නිසා. දෙවන අඩලුව තුලදී උෂ්ණත්වය අඩු කරගන්න හේතු දෙකක් තියෙනවා. එකක් සමතුලිතතාව දායක වීම, දෙවෙනි එක සෝඩියම් බයිකාබනේට් අවක්ෂේප කරගන්න හැටි. මොකද? මේ yeah.
හරි මේ සෝනමයි කෝල් එකක් ආවා. හරි බලන්න එහෙනම් දෙවෙනි අඩලුව තුලදී අඩු උෂ්ණත්වය පාවිච්චි කරනවා. ඇයි අඩු උෂ්ණත්වය පාවිච්චි කරන්නේ හේතු දෙකක් නිසා. එකක් ප්‍රතික්‍රියාතාවදායකයි, දෙවෙනි එක උෂ්ණත්වය අඩු වුණාම සෝඩියම් බයිකාබනේට් කියන ඝන අවස්ථාවට ලබා ගන්නවා. හරි කියන්නේ දෙවන අඩලුව තුලදී පහත ප්‍රතික්‍රියා සිදු වෙනවා. හරියට මේ දෙවන අඩලුව තුලදී පහත ප්‍රතික්‍රියා සිදු වෙනවා. හරි මම කරලා ගියා. හරිද? නේද? දෙවන අටලුව තුලදීද භාවිතා කරනු ලබන්නේ දෙවන අටලුව තුලදීද භාවිතා කරනු ලබන්නේ පහළ උෂ්ණත්වයකි. දෙවන අටලුව තුලදීද භාවිතා කරනු ලබන්නේ පහළ උෂ්ණත්වයකි. දෙවන අටලුව තුලදීද භාවිතා කරනු ලබන්නේ පහළ උෂ්ණත්වයකි. ඊට හේතු දෙකක් පවතී. එක ඉහත සමතුලිත ප්‍රතික්‍රියා තාපදායක වීම. හරි ඉස්සෙල්ලා ඒක. එක ඉහත ප්‍රතික්‍රියා තාපදායක වීම. එහෙනම් ප්‍රතික්‍රියා තාපදායකයි නම් මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු කරගත්තාම සමතුලිතය ඉදිරියට යනවා කරගන්න. ඉහත ප්‍රතික්‍රියා තාපදායක වීම. දෙක දෙවෙනි කාරණය කියන්න. පහළ උෂ්ණත්ව භාවිතා කිරීමේදී sodium bicarbonate ඝන අවස්ථාවෙන් ලබාගත හැකියි. මතකද අපි කිව්වා ඉස්කෝලේ ඉගෙන ගන්නදී පළවෙනි කාණ්ඩයේ බයිකාබනේට් ඝන අවස්ථාවෙන් ගන්න පුළුවන්. හැබැයි දෙවෙනි කාණ්ඩයේ බයිකාබනේට් ඝන අවස්ථාවෙන් ගන්න බෑ කියලා. එහෙනම් මෙතන සෝඩියම් බයිකාබනේට් පළවෙනි කාණ්ඩයේ බයිකාබනේට් එක ඒ නිසා ඝන අවස්ථාවෙන් ගන්න. සෝඩියම් බයිකාබනේට් ඝන අවස්ථාවෙන් ලබාගත හැකියි. හරි. ඊට පස්සේ සෝඩියම් බයිකාබනේට් නිපදවීමට අදාළ සමස්ත ප්‍රතික්‍රියාව පහත දැක්වේ. සෝඩියම් බයිකාබනේට් නිපදවීමට අදාළ සමස්ත ප්‍රතික්‍රියාව පහත දැක්වේ. හරි මෙන්න බලන්න. දැන් අපි ගත්තේ කවුද? ඇමෝනියා ගෑස් කියන එක ගත්තා. එයා ජලයේ සමග ප්‍රතික්‍රියා කරනවා. එයා ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් එකක් ප්‍රතික්‍රියා කරනවා. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වායුව සමග ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා හොඳට බලන්න කවුද හැදුවේ? ඇමෝනියා ජලයේ සමග එකතු වෙලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හැදුවා. හරි. ඊට පස්සේ ඒ ලැබිච්ච ඕෂ්ණ කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා බයිකාබනේට් හැදුවා. බයිකාබනේට් සෝඩියම් සමග එකතු වෙලා සෝඩියම් බයිකාබනේට් කියන එක. හරි. එහෙනම් සෝඩියම් බයිකාබනේට් කියන එක තුළ මෙයා තියෙනවා සෝඩියම් කොටස තියෙනවා ජලය තියෙනවා මෙන්න මේක තියෙනවා. ඉතුරු වෙලා තියෙන කවුද? Cl කියන කෙනා සහ NH3 වලින් හැදිච්ච ඇමෝනියම් කියන එක. එහෙනම් ඇමෝනියම් මෙතන තියෙන Cl එක ඉතුරුලා කවුද හදනවද? ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන ජලීය ද්‍රාවණය හදනවා. එහෙනම් මේ තමයි සෝඩියම් බයිකාබනේට් කියන ඇත්තට මෙයා ඝන අවස්ථාවේ ඉන්නේ.
ඝනය නිපදවීමට අදාළ සමස්ත ප්‍රතික්‍රියා. බලන්න මේ විදිහ ammonia gas ධන H2O liquid ධන sodium chloride ජලීය ද්‍රාවණය ධන CO2 gas හැදෙනවා. sodium bicarbonate ජලීය ඝනයක් ධන ammonium chloride ජලීය. හරි. ඒක තමයි සමස්ත ප්‍රතික්‍රියා. අටපාඩම් කරන්න එපා මම කියලා දුන්න ක්‍රමයට මතක තියාගන්න. ඇමෝනියා ජලය සමග එකතු වෙලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හැදුවා. ඒකෙන් ලැබෙන OH එක කාබන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා බයිකාබනේට් කරනවා. බයිකාබනේට් සෝඩියම් සමග එකතු වෙලා සෝඩියම් බයිකාබනේට් කරනවා. එතකොට මෙතන Cl ඉතුරු වෙනවා. මෙයාගෙන් ඇමෝනියම් ඉතුරු වෙනවා. ඇමෝනියම් Cl එකතු වෙලා ඇමෝනියම් ක්ලෝරයිඩ්. ක්ලියර්. sodium bicarbonate සෑදෙන්නේ පහත පරිදි කියලා ලියලා ඔකලිය. නේද? දැන් මෙතන බලන්නකෝ හරි තව ලස්සන මේ තව සංසිද්ධියක් තියෙනවා. දැන් මේ කාබන් ඩයොක්සයිඩ් හදාගත්තේ කාගෙන්ද? කැල්සියම් කාබනේට් වලින්. එහෙනම් මට ලියන්න පුළුවන් මෙහෙම. මේ දෙන්නම එකතු කරලා මට දැන් ලියන්න පුළුවන් NH3 ජලීය කියලා. හරි අනේ කමන්නේ එහෙම ලියගන්නකෝ. ජලීය කියන්නේ NH3 ජලීය තමයි ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ධන කාබන් ඩයොක්සයිඩ් හදාගන්න කැල්සියම් කාබනේට් කියන ගන්න හැදෙනවා. සෝඩියම් බයිකාබනේට් කියන ඝනය ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන ජලීය ද්‍රවය. හරි. දැන් මෙතන CO2 වෙනුවට කැල්සියම් කාබනේට් දැම්මොත් මට කියන්න කවුද අලුත් මේ පැත්තේ? මේ පැත්තේ කවුරු ඉන්නවද? කාබන් ඩයොක්සයිඩ් වෙනුවට මම කැල්සියම් කාබනේට් කියන එක නම් තුල ලියන්න. එහෙනම් එහෙනම් කවුරු ඉන්නවද? තමරු කියනවා කැල්සියම් ඉඳලා හරියන්නේ නැහැ. කැල්සියම් ඔක්සයිඩ් ඉන්න ඕන. මොකද කැල්සියම් කාබනේට් රත් කරපුවාම CO2 වායුව නිදහස් කරන ගමන් කැල්සියම් ඔක්සයිඩ් කියන ඝනය ලබා දෙනවා. එහෙනම් මේ පැත්තේ ඉන්න ඕන කවුද? කැල්සියම් ඔක්සයිඩ් කියන ඝනය. මෙතන හරි ලස්සන සිද්ධියක් වෙනවා. මෙන්න මේ කැල්සියම් ඔක්සයිඩ් කියන එක ඇමෝනියම් ක්ලෝරයිඩ් එක ප්‍රතික්‍රියා. හරි මම ලියන්න මෙතන. හැදෙන කැල්සියම් ඔක්සයිඩ් හැදෙන ඇමෝනියම් ක්ලෝරයිඩ් සමග ප්‍රතික්‍රියා කරලා හරි අමුතු ප්‍රතිඵලයක් ලබා දෙනවා. කැල්සියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය සහ NH3 වායුව ලබා දෙනවා. පැහැදිලිද? කැල්සියම් ඔක්සයිඩ් ඝනය සහ ඇමෝනියම් ක්ලෝරයිඩ් වායුව කැල්සියම් ඔක්සයිඩ් ඝනය ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය සමග ප්‍රතික්‍රියා කරපුවාම කැල්සියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය සහ ඇමෝනියම් ලබා දෙනවා. තේරුණාද? කියන්න තේරුණාද? මේ හරි සංකීර්ණ ප්‍රතික්‍රියාවක් ඈ. sorry ජලයක් ලබා දෙනවා. H2O දැන් මේක නම් ඉවත් එක නැත්නම්. දැන් මේ සෙට් එක ඇතුලේ දැන් මෙතන ජලීය තියෙන නිසා මෙතන ජලීය දැම්මේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මට කියන්න පුළුවන් මෙතන දැන් කවුද හැදෙන්නේ? කැල්සියම් ක්ලෝරයිඩ් කියන ජලීය ද්‍රාවණයයි NH3 කියන වායුවයි ලැබෙන්නේ. එහෙනම් මට ජලය ලියන්න ඕනේ නැහැ. මෙන්න මේ ඇමෝනියා වලට මෙන්න මෙතන ඇමෝනියා වල අපල දාන්න. හයි මේ පැත්තේ ඇමෝනියා තියෙනවා මේ පැත්තේ ඇමෝනියා හැදෙනවා. එහෙනම් පද්ධතිය තුල ඇමෝනියා මොකක් වෙනවද? හරි මේ සමීකරණය මම තව පාරක් කියලා දෙන්න ඉස්සර එකපාරක් දෙන්න. ඇමෝනියා කියන එක නම් පද්ධතිය තුල මේ ආයෙ මොකක් වෙනවද? නැවත ඇමෝනියා පුනර්ජනනය. එතකොට බලන්න ඇත්තටම ප්‍රතික්‍රියාව මොකක්ද? මෙතන ඉතුරු වෙනවා මම නිල් පැන් ලියගෙන යනවා. සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයේ තියෙනවා. එයා කැල්සියම් කාබනේට් ඝනය සමග ප්‍රතික්‍රියා කරනවා. සෝඩියම් බයිකාබනේට් කියන ඝනය හැදෙනවා. ඊට අමතරව කැල්සියම් ක්ලෝරයිඩ් කියන ජලීය ද්‍රාවණය. මෙන්න මේක තමයි සමස්ත ප්‍රතික්‍රියාව. එහෙනම් මේකදී ලැබෙන එකම අතුරු ඵලය කවුරු විතරයිද?
කැල්සියම් ක්ලෝරයිඩ් විතරයි. හරි. අංගය දෙනවා. ඉන්න බලන්න. ඔය ප්‍රතික්‍රියා ටික ගන්න එක තමයි පොඩ්ඩක් පැටලෙන්නේ. මේ බලන්න. හොඳට අහගන්න. එවැනි අටලුව තුලදී සිද්ධ වෙන ප්‍රතික්‍රියා ටික මේවනේ. ජලීය ඇමෝනියා තියෙනවා. මම කියව ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක වෙනකොට මට ජලීය ඇමෝනියා කියලා ලියන්න. ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් කියන එකක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව කියන එකක් තියෙනවා. මේ සෙට් එකම ප්‍රතික්‍රියා කරපුවම කවුද ලැබෙන්නේ? සෝඩියම් බයිකාබනේට් කියන ඝනය ලැබෙනවා. ඊට අමතරව ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන ජලීය ද්‍රාවණය ලැබෙනවා. මේක තේරෙනවද මෙතන නේද? මේක ඇතුළට නේද? නෑ හරි මෙතන තේරෙනවා. අපිට ඉන්නේ මෙහෙම. කාබන් ඩයොක්සයිඩ් කියන එක නම් ලබාගෙන කාගෙන්ද? කැල්සියම් කාබනේට්. ඒ නිසා මම මේක වෙනස් කරනවා මෙහෙම. NH3 ජලීය ද්‍රාවණය සෝඩියම් ක්ලෝරයිඩ් කියන ජලීය ද්‍රාවණය සමග ප්‍රතික්‍රියා කරනවා කැල්සියම් කාබනේට් තමයි මේ සඳහා ගන්න. දැන් ප්‍රතිඵල විදිහට ලැබෙන්නේ කවුද? සෝඩියම් බයිකාබනේට් ඝනය ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන ජලීය ද්‍රාවණය සහ ලැබෙන අනිත් එක්කෙනා ඇමෝනියම් ක්ලෝරයිඩ්. කැල්සියම් ඔක්සයිඩ් දැන් මොකද කැල්සියම් කාබනේට් කියන එක රත් කරපුවාම CO2 සහ කැල්සියම් ඔක්සයිඩ් හදනවනේ. මෙන්න CO2. එහෙනම් කැල්සියම් ඔක්සයිඩ් එහා පැත්තේ තියෙනවා. කැල්සියම් ඔක්සයිඩ් කියන ඝනය. හරි. මෙතන වෙනකන් තේරුණාද? පස්සේ ආයේ අන්තිමට නම් කියන්නකෝ තේරුන්නේ නැහැ මුකුත් කියලා. හරි. මෙතන වෙනකන් තේරුණා. ඊට පස්සේ මෙන්න මේ ඩබල් ප්‍රතික්‍රියා කරනවා. මෙන්න බලන්න ප්‍රතික්‍රියාව ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන ජලීය ද්‍රාවණය කැල්සියම් ඔක්සයිඩ් කියන ඝනය සමග ප්‍රතික්‍රියා කරලා කැල්සියම් ක්ලෝරයිඩ් කියන ජලීය ද්‍රාවණය සහ NH3 ගෑස් හදනවා. ජලයක් තියෙනවනේ. මට මේ දෙන්න එකතු කරලා මට එකපාරම ලියන්න පුළුවන් NH3 ජලීය ද්‍රාවණය හදනවා. එතකොට ආයේ ජලය වෙනම ලියන්න ඕනේ. හරි. දැන් මෙන්න මේ දෙන්න වෙනුවට මට මේ දෙන්න ලියන්න. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. NH3 ජලීය ද්‍රාවණය ධන සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය ධන කැල්සියම් කාබනේට් ඝනය හැදෙනවා සෝඩියම් බයිකාබනේට් ඝනය ධන මේ දෙන වෙනුවට දැන් මම කවුද ලියන්නේ කැල්සියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය සහ NH3 ජලීය ද්‍රාවණය කියලා. දැන් දෙපැත්තේම NH3 ජලීය ද්‍රාවණය නිසා එදෙන කවල දානවා. දැන් සමස්ත ප්‍රතික්‍රියාව දෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය ධන කැල්සියම් කාබනේට් ඝනය හැදෙනවා සෝඩියම් බයිකාබනේට් ඝනය ධන කැල්සියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය. එහෙනම් සෝඩියම් බයිකාබනේට් කියන එක නා නිෂ්පාදනයේදී ලැබෙන එකම අතුරු ඵලයක් කවුද විතරයිද? කැල්සියම් ක්ලෝරයිඩ්. CO2 තමයි අටලුවට යවන්නේ. කැල්සියම් කාබනේට් දාන්නේ අටලුවට. ඒක ඇත්ත. නමුත් සමස්ත ප්‍රතික්‍රියාව සලකනකොට අටලුව තුල සිද්ධ වෙන ප්‍රතික්‍රියාව නෙමෙයි මම මේ කියලා තියෙන්නේ. සමස්ත ප්‍රතික්‍රියාව. කැල්සියම් කාබනේට් ආරම්භයේදී අපි ගත්තා. එතකොට මේ කැල්සියම් කාබනේට් වලින් ලැබෙන කැල්සියම් ඔක්සයිඩ් අපි අපතේ දාන්නේ නැහැ. ඇමෝනියම් ක්ලෝරයිඩ් සමග ප්‍රතික්‍රියා කරවලා පද්ධතිය තුළ ඇමෝනියම් පුනර්ජනනය කරනවා. අටලුවට දාන ප්‍රතික්‍රියාව නෙමෙයි මේ. හරි. ලියන්නේ මේක. තේරුණාද මෙතන එක? හරි. ලියන්න එපා බෝඩ් එකේ කියලා බලන්න ඉස්සරහට නෑ මේක තනිය ලියන්න ඕනේ. හරි ලියන්න එපා. මේක ලියන්න කොහොමද? මේක ලියන්නද? ලියගත්තද? මේක ලියගත්තනේ. මෙතන ඉන්නේ නතර කරේ නේද? මේක ලියාගෙන ඉන්න නතර කරේ. හරි ලියන්න එපා. ආරම්භයේදී කාබන් ඩයොක්සයිඩ් ලබා ගැනීම සඳහා කැල්සියම් කාබනේට් යොදා ගන්නු ලැබේ.
කාබන් ඩයොක්සයිඩ් ලබා ගැනීම සඳහා කැල්සියම් කාබනේට් යොදා ගන්නු වේ. කැල්සියම් කාබනේට් යොදා ගන්නු වේ. ඒ අනුව අමුද්‍රව්‍ය භාවිතා කරමින් සෝඩියම් බයිකාබනේට් නිපදවීමට අදාළ අමුද්‍රව්‍ය භාවිතා කරමින් සෝඩියම් බයිකාබනේට් නිපදවීමට අදාළ සෝඩියම් බයිකාබනේට් නිපදවීමට අදාළ समस्त प्रतिक्रियाව පහත දැක්වේ. හරි. දැන් ලියන්න බලන්න. समस्त प्रतिक्रियाව පහත දැක්වේ. එහෙනම් කොහොමද එතකොට? ඇමෝනියා ගෑස් කිවි ජලීය ද්‍රාවණය ඊට සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය කාබන් ඩයොක්සයිඩ් වෙනකොට මම ලියන්නේ කවුරු කියලාද? කැල්සියම් කාබනේට් ඝනය හැදෙනවා. සෝඩියම් බයිකාබනේට් ජලීය ද්‍රාවණය ඊට ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය සහ කවුද ලැබෙන්නේ? කැල්සියම් ඔක්සයිඩ් ඝනය. කියන්නේ හරිනේ. හරි. මොකද ඊට පස්සේ අපි කියන්නේ මේ හැදෙන කැල්සියම් ඔක්සයිඩ් සහ ඇමෝනියම් ක්ලෝරයිඩ් නැවත ප්‍රතික්‍රියා කරලා පද්ධතිය තුල ජලීය ඇමෝනියා හදාගන්නවා. ඒ කියන්නේ පද්ධතිය තුල ජලීය ඇමෝනියා පුනර්ජනනය කිරීමක් වෙනවා. කවුද කෙනෙක් අහලා තිබ්බා එතකොට එහෙනම් ඇමෝනියා කියන එක නම් පද්ධතිය තුල පුනර්ජනනය වෙන නිසා එයා උත්ප්‍රේරකයක්ද කියලා. නෑනේ. උත්ප්‍රේරකයා කියන්නේ පුනර්ජනනය වෙන නිසා නෙමෙයි. උත්ප්‍රේරකයක් කියන්නේ එයාමගේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරනවා. ඇමෝනියා වලින් කිසිම එකක් කරේ නෑනේ. එයා අමුද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරා. නැවත අපි කපටිකමෙන් ඇමෝනියා නැවත හදාගන්නවා. අපි යන්නේ බලන්න. මෙහිදී සෑදෙන ඇමෝනියම් ක්ලෝරයිඩ් කැල්සියම් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරවීමෙන් මෙහිදී සෑදෙන ඇමෝනියම් ක්ලෝරයිඩ් කැල්සියම් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරවීමෙන් ඇමෝනියම් ක්ලෝරයිඩ් කැල්සියම් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරවීමෙන් सोडियम बाइकार्बोनेट ඝනය විතර කැල්සියම් ක්ලෝරයිඩ් සමග ප්‍රතික්‍රියා කරවීමෙන් ජලීය ඇමෝනියා පහත ප්‍රතික්‍රියාවට අනුව පුනර්ජනනය කළ හැකියි. හරි ක්ලියර්. කැල්සියම් ක්ලෝරයිඩ් කියන ජලීය ද්‍රාවණය සහ හැදෙන අනිත් එක NH3 ජලීය ද්‍රාවණය. දැන් ඇමෝනියම් උපයෝගී පද්ධතිය තුල පුනර්ජනනය. Right. දැන් ඊට පස්සේ මේ දෙන්න වෙනුවට මෙයා දාලා ලියන්න. හරි ලියන්නේ ඒ අනුව සමස්ත ප්‍රතික්‍රියාව පහත පරිදි වේ.
समस्त प्रतिक्रियाව පහත පරිදි වේ. ඇමෝනියා ජලීය ධන සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ධන කැල්සියම් කාබනේට් ඝනය හැදෙනවා සෝඩියම් බයිකාබනේට් ජලීය ඝනය ධන ඇමෝනියම් ක්ලෝරයිඩ් සහ කැල්සියම් ඔක්සයිඩ් වලට මම දාන්නේ කැල්සියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය සහ NH3 ජලීය ද්‍රාවණය කියනවා. ඊට පස්සේ මට මේ NH3 වලට මෙයා අපල දාන්න පුළුවන්. මෙයා පද්ධතිය තුල පුනර්ජනනය වෙනවා. එහෙනම් සමස්ත ප්‍රතික්‍රියාව කොහොමද වෙන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය ධන කැල්සියම් කාබනේට් ඝනය හැදෙනවා සෝඩියම් බයිකාබනේට් ඝනය ධන කැල්සියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය. වෙන සමස්ත ප්‍රතික්‍රියාව. හරි. Pak kalau dia kan hari ini hari එහෙනම් හොඳට මතක තියාගන්න පද්ධතිය තුළ ඇමෝනියම් පුනර්ජනනය වෙනවා සමස්ත ප්‍රතික්‍රියාවෙන් ලැබෙන එකම අතුරු ඵලය කැල්සියම් ක්ලෝරයිඩ් විතරයි. ඔන්න ඔක එක්සැම්පල් එකට අහන්න. ලියන්න රතු පෑනෙන් කරුවක් දාලා सोडियम बाइकार्बोनेट निष्पादनेति सोडियम बाइकार्बोनेट निष्पादनेति समस्त प्रतिक्रियाව කියලා කියපුවම බේම් එක ලියවන ගැටි. ඒකනේ කොටු කරගත්තේ. මේක ඉතින් එකපාර ලියලා තියෙනවා තේරෙන්නේ නැහැ කරදර කරියවම නේ ඉස්සන් මේක ලියලා දෙන්න තේරුනේ මෙන්න මේක තමයි समस्त प्रतिක්‍රියාව. सोडियम बाइकार्बोनेट निष्पादनेति අද බන්නේ ලැබෙන එකම අතුරු ඵලය සෝඩියම් බයිකාබනේට් නිෂ්පාදනයේදී ලැබෙන එකම අතුරු ඵලය කැල්සියම් ක්ලෝරයිඩ් පමණයි. ලැබෙන එකම අතුරු ඵලය කැල්සියම් ක්ලෝරයිඩ් පමණයි. ලැබෙන එකම අතුරු ඵලය කැල්සියම් ක්ලෝරයිඩ් පමණයි. හරි අනුපර තීරණ හදාගන්න ඉක්මන් කරලා
හරි සෝම මේ පොඩි ප්‍රශ්නයක් එකක් මේ පොල්ලක් ගන්න ගියම හරි මේ බලන්න පැහැදිලි නේද මෙතනදී හරි දැන් මේ තියෙන්නේ සෝඩියම් බයිකාබනේට් නිෂ්පාදනය කරපු විදිහනේ එතකොට සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කරන්න මොකද කරන්නේ මෙතන කරන් තියෙන්නේ දැන් සෝඩියම් බයිකාබනේට් කියන එක මෙතනදී ඝන අවස්ථාවෙන් අපිට වෙන් කරගන්න පුළුවන් නිසා අපිට කරන්න තියෙන දේ තමයි සෝඩියම් බයිකාබනේට් ඝනය එළියට අරගෙන රත් කරලා සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කරගන්න. හරි. ක්ලියර්. ලැබෙන සෝඩියම් බයිකාබනේට් ඝනය ලැබෙන සෝඩියම් බයිකාබනේට් ඝනය ලැබෙන සෝඩියම් බයිකාබනේට් ඝනය ලැබෙන සෝඩියම් බයිකාබනේට් ඝනය රත් කර පද්ධතියෙන් වෙන් කර ලැබෙන සෝඩියම් බයිකාබනේට් ඝනය පද්ධතියෙන් වෙන් කර ලැබෙන සෝඩියම් බයිකාබනේට් ඝනය පද්ධතියෙන් වෙන් කර රත් කිරීමෙන් සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කරගත හැකියි. සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කරගත හැකියි. සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කරගත හැකියි. දැන් මෙව සෝඩියම් බයිකාබනේට් කියන ඝනය රත් කරපුවාම ප්‍රතිඵල විදිහට ලැබෙන්නේ සෝඩියම් කාබනේට් ඝනය කාබන් ඩයොක්සයිඩ් වායුව සහ H2O gas කියන. මොකද දැන් අපි ඝනයක් නේ රත් කරන්නේ. එතකොට මෙයක් ඝනයක් මේ දෙක වාල්මී අවස්ථාවේ තියෙන. ජලීය අවස්ථාවේ තියෙන හැදෙන විදිහක් නැහැ. ලියන්න. හරිද? හරි. ඔය ටික තමයි සෝඩියම් බයිකාබනේට් සහ සෝඩියම් කාබනේට් නිෂ්පාදනයට අදාළව අපිට කතා කරගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? හරි. මම දැන් මෙහෙම අහුවොත් මේ ක්‍රමය පාවිච්චි කරලා මැග්නීසියම් කාබනේට් හදාගන්න පුළුවන්ද කියලා මොකද්ද කියන්නේ? මැග්නීසියම් කාබනේට් වගේ කෙනෙක් හදන්න බෑ. ඒකට හේතුව තමයි අපිට මැග්නීසියම් බයිකාබනේට් කියන කෙනා ඝන අවස්ථාවේ දැන් හරිද? හරිනේ? මොකක් හරි සිග්නල් මොකක් හරි අවුලක් වෙන්න මම දන්නේ දැන් හරිද? හරි. පැහැදිලිද වැඩ කරගා? සෝඩියම් කාබනේට් නිෂ්පාදනය එහෙම නැත්නම් සෝඩියම් බයිකාබනේට් නිෂ්පාදනය. සෝඩියම් කාබනේට් කියන එක නිෂ්පාදනය කරගෙන නම් සෝඩියම් බයිකාබනේට් එක කලින් හදාගෙන ඉන්න. ඊට පස්සේ තමයි සෝඩියම් කාබනේට් හදන්නේ.
හරි. දැන් අපි බලමු මේ සමස්ත ක්‍රියාවලියට අදාළ ගැලීම් සටහනක් අදගන්න කොහොමද කියලා. එයාම මෙහෙම සමස්ත ක්‍රියාවලියට අදාළව පහත දැක්වෙන පරිදි ගැලීම් සටහනක් ඇඳිය හැකියි. පහත දැක්වෙන පරිදි ගැලීම් සටහනක් ඇඳිය හැකියි. හරි. හොඳට බලන්න මොකද වෙන්නේ කියන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් ඇමෝනියා සමග මිශ්‍ර කරලා අපිට හදාගන්න පුළුවන් කවුද? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ද්‍රාවණය. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් කියන ද්‍රාවණය. හරි. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මෙන්න මෙයා සමග ප්‍රතික්‍රියා කරනවා කවුද? කාබන් ඩයොක්සයිඩ් කියනවා. මේ දෙන ප්‍රතික්‍රියා කරාට පස්සේ හැදෙන්නේ කවුද? සෝඩියම් බයිකාබනේට් කියන එක හැදුනා. දැන් අපි ඝන අවස්ථාවෙන් ගත්තේ ඊට අමතරව ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන ජලීය ද්‍රවණය. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මෙන්න මේ හැදිච්ච ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන කෙනා එකතු කරනවා කැල්සියම් කාබනේට් වල වියෝජනයෙන් ලැබෙන කැල්සියම් ඔක්සයිඩ් කියන ඝනය සමග. කැල්සියම් ඔක්සයිඩ් එක මෙයා ප්‍රතික්‍රියා කරාට පස්සේ නැවත ලැබෙනවා කවුද? ඇමෝනියා ගෑස් කියන කෙනා සහ කැල්සියම් ක්ලෝරයිඩ් කියන. ඇමෝනියා ගෑස් නැවත මොකද වෙන්නේ? පුනර්ජනනය වීමක් සිද්ධ වෙනවා. මේ ඇමෝනියා නැවත මෙන්න මෙතනදී පාවිච්චි කරනවා. අන්න මේ ඇමෝනියා තමයි දෙන්නේ එතන. හරි. ලියාගන්න එකක් ගාලා ඉක්මනට කරලා ලියන්න. හරි මේකේ තියෙන ස්වභාවික අවස්ථා කියන්නේ මේ භෞතික අවස්ථා කොහොමද හොයාගන්නේ කියලා අහන්නේ. ඒක ඉතින් අපි දැන් කියවන්නේ නේද? අපි හැමෝම දන්නා ඇමෝනියා වායුව, සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රව්‍ය. මේ දෙක මිශ්‍ර කරාට පස්සේ මෙතන වායුව හැදෙන්න බෑනේ ළමයි. මේ දෙන ජලීය, මෙයා ගෑස්. මේ දෙන එකතු කරාට පස්සේ අපි කියව සෝඩියම් බයිකාබනේට් කියන එක ජලීය අවස්ථාවේ තමයි හැදෙන්නේ. හැබැයි අපි උෂ්ණත්වය අඩු කරපුවාම මෙයා ඝන අවස්ථාවෙන් ගන්න පුළුවන්. එහෙනම් මෙයා ඝනය. ඇමෝනියම් ක්ලෝරයිඩ් ඒ වුණාට ජලීය ද්‍රව්‍ය. එයා කැල්සියම් ඔක්සයිඩ් ඝනයේදී මේක අපි කලින් ඉගෙන ගත්තනේ. මෙයාත් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම ඇමෝනියා වායුව හැදෙනවා. නැවත මෙයා පුනර්ජනනය कैल्शियम क्लोराइड जलीय द्रावण हरियाणा ඇමෝනියා ගාව ලියලා තියෙන්නේ පුනර්ජනනීය වෙයි කියලා. ඒ නිසා මෙයා මොකද කරන්නේ? ආපහු වෙනම දෙන්න පාවිච්චි කරනවා. හරි. ඔය තමයි සෝඩියම් බයිකාබනේට් එහෙම නැත්නම් සෝඩියම් කාබනේට් නිෂ්පාදනය. අපි සෝඩියම් කාබනේට් එහෙම නැත්නම් සෝඩියම් බයිකාබනේට් වල තියෙන ප්‍රයෝජන ටික ලියා ගන්නවා. හරි ලියන්න. සෝඩියම් කාබනේට් වල ප්‍රයෝජන. सोडियम कार्बोनेट वल प्रयोजन क्लियर මේක දෙක තුනක් දාලා එක අපි සෝඩියම් කාබනේට් වලට මොකක් කියලාද කිව්වේ දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට අපි කියව කෝස්ටික් සෝඩා කියලා හරි සෝඩියම් කාබනේට් වලට අපි කියන්නේ දෙවුම් සෝඩා කියලා එහෙම නැත්නම් අපි කියනවා රෙදි සෝඩා හරි ලියන්න අංක 1 රෙදි සෝඩා ලෙස භාවිතා කළ හැකියි රෙදි සෝඩා ඇලේරක් දෙවුම් සෝඩා ලෙස භාවිතා කළ හැකියි रेडी सोडा अलग देवम सोडा लेस भाविता करा है
රෙදි සෝඩා ඇලෙක දෙවුම් සෝඩා ලෙස භාවිතා කර හැකියි. ඊළඟට වීදුරු නිෂ්පාදනයට යොදා ගන්න. වීදුරු නිෂ්පාදනයට යොදා ගන්න. වීදුරු නිෂ්පාදනයට යොදා ගන්න. වීදුරු නිෂ්පාදනයට යොදා ගන්න. ඊළඟට ඔයාලා අහලා තියෙනවා කටින ජලය. කටින ජලය කියවන ඔයාලා අහලා නැහැ. ඒකට ඔයාලා අහලා තියෙනවා කියුල් ජලය. කියුල් කියලා කියන්නේ බොන්න බෑ කියලා කියන්නේ. නේද? කියුල් මේ බොන්න බෑ කියුල් රසයි කියලා. ඒ ජලයට කියුල් රසක් ඇවිල්ලා තියෙන ළමයි ජලය තුල මැග්නීසියම් ධන දෙක, කැල්සියම් ධන දෙක, ඊට පස්සේ කාබනේට්, සල්ෆේට් වගේ අයන වර්ග මිශ්‍ර වෙලා තියෙනවා. හරි Fe ධන දෙක යකඩ තියෙන පුළුවන් ජලය තුල ඒ වුණාම ජලයට අමිහිරි රසක් එනවා. එතකොට අපි අපේ භාෂාවෙන් කියනවා වතුර කියුල් කියලා. හරි හැබැයි කෙමිස්ට්‍රි වලදී පාවිච්චි කරන්නේ කටිනත්වය කියන වචන. ජලයේ කටිනත්වය. එහෙනම් කටින ජලය කියලා අදහස් කරන්නේ මොකද්ද? ජලය කියුල් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක තුල කැල්සියම් ධන දෙක, මැග්නීසියම් ධන දෙක වගේ අයන මිශ්‍ර වෙලා තියෙනවා. මෙන්න මේ කටින ජලය පිරිසිදු කිරීම සඳහා කටිනත්වය ඉවත් කිරීම සඳහා ඒ කියන්නේ මේ කියුල් බව අයින් කරන්න සෝඩියම් කාබනේට් ගන්න පුළුවන්. ඇයි? දැන් කැල්සියම් ධන දෙක, මැග්නීසියම් ධන දෙක වගේ ඒවා ජලය තුල තියෙනවා නම් ඒකට අපි සෝඩියම් කාබනේට් දාපුවම කැල්සියම් කාබනේට් විදිහට මැග්නීසියම් කාබනේට් විදිහට මේ කැටයන අවක්ෂේප කරගන්න. තේරුණා? ඒ නිසා අපි මේවට කියනවා මොනවද කියලාද? කටින ජලය ඉවත් කරන්න ගන්න පුළුවන් රසායනික ප්‍රභේදයක් විදිහට සෝඩියම් කාබනේට් හඳුනා ගන්න පුළුවන්. ලියගෙන ඉන්න එක. ජලයේ කටිනත්වය ඉවත් කිරීමට යොදා ගන්න. ජලයේ කටිනත්වය ඉවත් කිරීමට යොදා ගන්න. කටින ජලය අහිත කරයිද කියලා අහනවා. ඔව් ඉතින් ගල් හැදෙන්න පුළුවන්. මේ කැල්සියම් එක තියෙනවා. කටින ජලයේ කටිනත්වය ඉවත් කිරීමට යොදා ගන්න. ජලයේ කටිනත්වය ඉවත් කිරීමට යොදා ගන්න. ඊළඟට සබන් නිෂ්පාදනයට. දැන් අපි සබන් වල සබන් ද්‍රව තත්ත්වයෙන් හැදුනට පස්සේ ඒකේ පිරවුම් කාරක විදිහට අපිට සෝඩියම් කාබනේට් වගේ දේවල් එකතු කරන්න. හරි. සබන් නිෂ්පාදනයට යොදා ගන්න. සබන් නිෂ්පාදනයට යොදා ගන්න. කඩදාසි නිෂ්පාදනයට යොදා ගන්න. කියන්නේ සබන් නිෂ්පාදනයට යොදා ගනි. කඩදාසි නිෂ්පාදනයට යොදා ගන්න. එබැවින් මෙන්න මේ සෝල්වේ ක්‍රමය පාවිච්චි කරලා අපිට හදාගන්න පුළුවන් වෙන්නේ සෝඩියම් බයිකාබනේට් කියන එක විතරයි. හරි මේ විදිහට පොටෑසියම් බයිකාබනේට් වගේ කෙනෙක් හදාගන්න නැහැ. ඒකට හේතුව තමයි සෝඩියම් බයිකාබනේට් අපිට අවක්ෂේප කරගන්න පුළුවන් වුණාට පොටෑසියම් බයිකාබනේට් කියන එක අවක්ෂේප කරගැනීමේ හැකියාවක් නැහැ. ඒකට හේතුව සෝඩියම් බයිකාබනේට් දිය වෙන්නේ නැහැ. ද්‍රාව්‍යතාවය අඩුයි. දිය වෙන්නේ නැහැ කියන්නේ ද්‍රාව්‍යතාවය අඩුයි. හැබැයි මෙයාගේ ද්‍රාවිතාවය වැඩි වෙලා. අවක්ෂේප කරගන්න පුළුවන් බැරි කමක් නැහැ. උෂ්ණත්වය ගොඩක් අඩු කරගෙන අරුදුන් කියන මේ අවක්ෂේප වෙනවා. නමුත් ඒ වගේ දෙයකට උෂ්ණත්වය අඩු කරන්න අපි මුදල් වියදම් කරන එක අපරාධ. ඒ නිසා මේ දීලා තියෙන තත්ත්වවලදී සෝඩියම් බයිකාබනේට් අවක්ෂේප කරගන්න පුළුවන් වුණාට පොටෑසියම් බයිකාබනේට් අවක්ෂේප කරගන්න. හරි. රතු පෙන්නේ සෝඩියම් බයිකාබනේට් වලට වඩා සෝඩියම් බයිකාබනේට් වලට වඩා සෝඩියම් බයිකාබනේට් වලට වඩා සෝඩියම් බයිකාබනේට් වලට වඩා පොටෑසියම් බයිකාබනේට් වල සෝඩියම් බයිකාබනේට් වලට වඩා පොටෑසියම් බයිකාබනේට් වල sodium bicarbonate වලට වඩා potassium bicarbonate වල sodium bicarbonate වලට වඩා potassium bicarbonate වල ද්‍රාව්‍යතාවය
සෝඩියම් බයිකාබනේට් වලට වඩා පොටෑසියම් බයිකාබනේට් වල ද්‍රව්‍යතාවය සාපේක්ෂව වැඩි නිසා සෝල්වේ ක්‍රමයේ භාවිතයෙන් पोटेशियम बाइकार्बोनेट निपद विय නොහැකියි. සෝල්වේ ක්‍රමයේ භාවිතයෙන් पोटेशियम बाइकार्बोनेट निपद विय නොහැකියි. හොඳට මතක තියාගන්න. पोटेशियम बाइकार्बोनेट හදන්න බෑ මේ ක්‍රමයේ පාවිච්චි කරලා. හරි. එස්කොනුවේ කර්මාන්ත රසායනය උතනින් ඉවරයි. ඊට පස්සේ අපිට පැහැදිලි කරගන්න තියෙන්නේ පී කොනුවේ කර්මාන්ත රසායනය. ඒක හරියම ලේසි ළමයි. කර්මාන්ත හතරක් ගැන විතරයි අපිට කතා කරන්න තියෙන්නේ. ඇමෝනියා නිෂ්පාදනයයි HNO3 නිෂ්පාදනය, සල්ෆියරික් නිෂ්පාදනය සහ යූරියා නිෂ්පාදනය. ඔච්චරයි කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ D ගුණයට අදාළව ටයිටේනියම් නිස්සාරණය කතා කරන්න තියෙනවා, යකඩ නිස්සාරණය කතා කරන්න තියෙනවා. එතකොට S ගුණුවේ, P ගුණුවේ, D ගුණුවේ කර්මාන්ත රසායන. ඊට පස්සේ අපි බහුභාවික කියලා කොටසක් තියෙනවා. එතනින් මේ පාඩම. හරි. දෙය ගන්න ප්‍රධාන මාතෘකාවක් P ගුණුවේ කර්මාන්ත රසායන. P ගුණුවට අදාළ කර්මාන්ත රසායන. P ගුණයට අදාළ කර්මාන්ත රසායන. P ගුණයට අදාළ කර්මාන්ත රසායන. හරි. කියන්නේ දෙයක් එක NH3 නිෂ්පාදනය अमोनिया निष्पादनය. මේක හරිම ලේසි ළමයි අමෝනියා නිෂ්පාදනය කරන ක්‍රමය. ඔයාලට මතකයිද මේකේ නම මම කියවා. මොන ක්‍රමයකද මේක කියන්නේ? මොකද මේක කියන්නේ? හේබර් ක්‍රමය. හේබර් බොස් ක්‍රමය කියලා කියනවා. හේබර් හරි මතකයි කියන්න බලන්න මම මේක P ගුණුවේ කියනවා. අර නයිට්‍රජන් කියන එක නා H2 සමග සිදු කරන ප්‍රතික්‍රියාවලදී මේක මම ලියලා තියෙනවා. හරි පැහැදිලි කරා මම. ඇමෝනියා නිෂ්පාදනය කරන හේබර් ක්‍රමයේදී මට කියන කවුද අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්නේ? කවුද අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්නේ? H2 කියන එක නයි N2 කියන එක. N2 gas කියන එක සමග H2 gas කියන එක ප්‍රතික්‍රියා කරවල තමයි NH3 කියන එක නිෂ්පාදනය කරන්නේ. මේක මොන වගේ ප්‍රතික්‍රියාවක්ද? ප්‍රත්‍යාවර්තකද සමතුලිතයක්ද? අප්‍රතිවර්තකද සමතුලිතද? මේක සමතුලිතයක් නේ. මෙන්න මෙහෙම සමතුලිතයක් මගින් තමයි NH3 gas කියන එක හදලා මේ සමීකරණය අපි තුලණය කරොත් එහෙම මෙතන දෙකක් තියෙන නිසා මෙතන දෙකක් දාන්න එක දෙවරක්ම 6 නිසා මෙතන 3ක් දාන්න. එතකොට ප්‍රතික්‍රියක වායු හතරක් තියෙනවා. ප්‍රතිඵල වායු දෙකක් තියෙනවා. දැන් මම කියන්නේ අපේ ලේඛනලිය මූල ධර්මයේ මතක් කරගත්තා. තව එකක් කියන්න. මේ ප්‍රතික්‍රියාව තාපදායකද අවශෝෂකද එන්තල්පි මතකද කීයද කියලා? සමාන කාර්ය මතකයි. මේක එන්තල්පි මතකද? හරියටම හරි. ඍණ 92යි දෙන්නෙක්ගේ නම් එක්කෙනෙක් ගත්තොත් ඍණ 46යි මවුලයට කිලෝජූල්. මේක තමයි මෙයාගේ උත්පාදනයේ එන්තල්පි. ඍණ 46යි මවුලයට කිලෝජූල්. දැන් ලේචටලියර් මූලධර්මයට අනුව මොකද ලේචටලියර් මූලධර්මය කියන්නේ සමතුලිතයක් තියෙනවා. මේ සමතුලිතයට බාහිරින් වෙනසක් කරොත් එහෙම සමතුලිතය වෙනස් වෙනවා. අර බාහිරින් කරපු වෙනස අවශ්‍ය කර ගැනීම සඳහා. දැන් මට කියන්න ප්‍රතික්‍රියාව තාම දායකයි. මේ සමතුලිතය මම ඉස්සරහට නැඹුරු කර ගන්න ඕන. ඒ කියන්නේ වෙන විදිහකට කියනවා නම් තාප දායක ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ කරන්න ඕන. තාප දායක ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ කර ගන්න නම් මොකද්ද මම කරන්නේ? උෂ්ණත්වය වැඩි කර ගන්න ඕන. උෂ්ණත්වය අඩු කර ගන්න ඕන. උෂ්ණත්වය අඩු කර ගන්නයි. එහෙනම් උෂ්ණත්වය මොකක් කරන්න ඕනද? අඩු කරන්න. පීඩනය මොකක් කර ගන්න ඕනද? දැන් මේ බලන්න.
පීඩනය වැඩි කරොත් එහෙම පද්ධතිය සමතුලිතය නැඹුරු වෙන්නේ පීඩනය අඩු කරගන්න. පීඩනය වැඩි කරපුවාම සමතුලිතයේ පීඩනය අඩු කරගන්නේ කොහොමද? පද්ධතිය තුල තියෙන මවුල සංඛ්‍යාව අඩු කරගෙන. පද්ධතිය තුල තියෙන වායු මවුල සංඛ්‍යාව අඩු වෙන්නේ සමතුලිතයේ ඉදිරියට නැඹුරුවොත්. මේ හතරක් තියෙන කෙනා දෙකක් වෙනවා. මවුල ගන්න අඩු වෙනවා. ආපස්සට ගියොත් එහෙම දෙකක් තියෙන කෙනා හතරක් වෙනවා. එහෙනම් පීඩනය මොකක් කරන්න ඕන? හතරක් තියෙන කෙනා දෙකක් කරගන්නයි ඕන. එහෙනම් පීඩනය මොකද කරගන්නේ? පීඩනය වැඩි කරන්නයි ඕන. එහෙනම් උෂ්ණත්වය අඩු කරලා පීඩනය වැඩි කරගත්තොත් සමතුලිතය ඉදිරියට නැඹුරු කරගන්න. තවත් එක ක්‍රමයක් තියෙනවා. මේ හැදෙන ඇමෝනියා පද්ධතිය ක්ෂණිකව මොකක් කරන්න ඕන? මේ හැදෙන ඇමෝනියා මොකක් කරන්න ඕන? ඉවත් කරගන්න ඕන. NH3 ඉවත් කර. දැන් ඔයාලා දැකලා තියෙන්නේ ඔය කවුරුද්දර කැවු පොකිස් හදනකොට අපි ළඟ ගිහින් ඉදිරියට ගියොත් එන්නේ මොකද වෙන්නේ? හදන පොකිස් මොකක් කරනවද? අපි කනවා. එතකොට අර හැදිලා නැහැ වගේනේ. අම්මා ඉක්මනට පොකිස් හදන. අන්න ඒ වගේ හැදෙන ඇමෝනියා අයින් කරන්න ඇමෝනියා සාන්ද්‍රණය අඩු වෙනවනේ පද්ධතිය. එතකොට ඇමෝනියා වැඩිපුර හදාගන්න සමතුලිතය ඉදිරියට යනවා. පැහැදිලිද? තේරුණාද? හරි. එහෙනම් හොඳට මතක තියාගන්න. හේබර් ක්‍රමයෙන් ඇමෝනියා නිෂ්පාදනය කරද්දී අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්නේ N2 වායුවයි H2 වායුවයි. හරිද? මේ දිනත් එක තුළ ඇමෝනියා හදන ප්‍රතික්‍රියාව සමතුලිතය ඉදිරි ප්‍රතික්‍රියාව ඍණ 46යි මවුලෙට කියවුවා. මේ ප්‍රතික්‍රියාවේ ඇමෝනියා සෑදීමේ ශීඝ්‍රතාවය වැඩි කර ගැනීම සඳහා මම කාරණා තුනක් සිදු කරනවා හොඳට මතක තියාගන්න. පළවෙනි කාරණේ උෂ්ණත්වය අඩු කරනවා, දෙවෙනි කාරණේ පීඩනය වැඩි කරනවා, තුන්වෙනි කාරණේ හැදෙන ඇමෝනියා පද්ධතිය ඉවත්. පැහැදිලිද? තේරුණාද? කොහොමද අපි N2 කියන ග්‍රාම හදාගන්නේ? දැන් අමුද්‍රව්‍යයක් විදිහට නයිට්‍රජන් ඕන වෙනවානේ. පොඩ්ඩක් ඕන වෙලා දැයනේ. නයිට්‍රජන් විශාල වශයෙන් ඕන වෙනවා. අපි මේ නයිට්‍රජන් හදාගන්න විදිහ කියලා මොනවද තියෙන්නේ? කොහොමද අවශ්‍ය නයිට්‍රජන් හදාගන්නේ? ඔය වචනයක් කියලා දුන්නා. මෙන්න මෙහෙම කරපුවාම හරියි. ඇමෝනියම් නයිට්‍රේට් වල වියෝජනය ලැබෙන N2 මදි. ඇමෝනියම් නයිට්‍රේට් වල වියෝජනයේ N2 ලැබෙනවා. ඇමෝනියම් නයිට්‍රයිට් වල වියෝජනයේ N2 ලැබෙනවා. හැබැයි N2 මදිනේ පොඩ්ඩයි නේද? ඒක කර්මාන්තයක්. අන්න හරි. මොකද කරන්නේ? ද්‍රව වාතය භාගික ආසවනය. ද්‍රව වාතය භාගික ආසවනය. ඒ කියන්නේ වාතය ඉස්සල්ලා වාතයේ උෂ්ණත්වය අඩු කරලා පීඩනය වැඩි කරලා වාතයේ ද්‍රවයක් බවට පත් කරනවා. ඊට පස්සේ නයිට්‍රජන්ගේ තාපාංකය දක්වා ඒක රත් කරපුවම නයිට්‍රජන් විතරක් පට අයින් කරගන්නවා. මේකට කියනවා ද්‍රව වාතයේ භාගික ආසවනය. එහෙනම් අවශ්‍ය කරන නයිට්‍රජන් ලබා ගන්න කොහොමද? ද්‍රව වාතය භාගික ආසවනය. හයිඩ්‍රජන් කියන කෙනා ලබා ගන්නේ හයිඩ්‍රෝකාබන විදෙහි. ප්‍රතික්‍රියා දෙක තුනක් තියෙනවා මම කියලා දෙන්නම්. හයිඩ්‍රෝකාබන විදෙහි. හයිඩ්‍රෝකාබන විදෙහිලා හයිඩ්‍රජන් කියන එක හදාගන්න. එහෙනම් ද්‍රව වාතයේ භාගික ආසවනයේ නයිට්‍රජන් ලබා ගන්නවා. හයිඩ්‍රෝකාබන විදෙහිලා හයිඩ්‍රජන් ලබා. දැන් හයිඩ්‍රෝකාබන කියපුවම ඒක තුල තියෙන්නේ කාබන් සහ හයිඩ්‍රජන් විතරයි. හයිඩ්‍රෝකාබන විදෙහිලා ඉන්න H2 ලබා ගන්නවා. මේ දෙක මිශ්‍ර කරලා පහළ උෂ්ණත්ව ඉහළ පීඩන සහ ඇමෝනියා ඉවත් කිරීමක් සිදු කරපුවාම ඇමෝනියා වැඩි කරලා හදාගන්න. තව අපිට ඕන නම් තව කාරණයක් කරන්න පුළුවන් ඇමෝනියා හදන ශීඝ්‍රතාවය වැඩි කරගන්න. මොකක්ද? තව මොකක් කරන්න පුළුවන්? හරියටම හරි උත්ප්‍රේරකයක් දාන්න පුළුවන්. මොනවද අපි දාන්න උත්ප්‍රේරක? යකඩ දාන්න පුළුවන්. යකඩ හදන ඔක්සයිඩ් එකක් දාන්න. හරි. උත්ප්‍රේරක වර්ධක එකතු කරන්න පුළුවන්. මොලිබ්ඩිනම් වගේ කෙනෙක් උත්ප්‍රේරක වර්ධකයක් එකතු කරනවා. හරි sorry මොලිබ්ඩිනම් නෙමෙයි. පොටෑසියම් ඔක්සයිඩ් එහෙම නැත්නම් ඇලුමිනා වගේ කෙනෙක් K2O එහෙම නැත්නම් A2O3 වගේ කෙනෙක් උත්ප්‍රේරක වර්ධක විදිහට පාවිච්චි කරනවා. හරි. එහෙනම් හොඳට මතක තියාගන්න. මෙන්න මේ ප්‍රතික්‍රියාවෙන් ඇමෝනියා හැදෙන ශීඝ්‍රතාවය වැඩි කරගන්න මට ක්‍රම පහක් තියෙනවා. හොඳට මතක තියාගන්න පහයි. මොකද පළවෙනි එක උෂ්ණත්වය අඩු කරනවා. දෙක වැඩි පීඩනයක් පාවිච්චි කරනවා. තුන හැදෙන ඇමෝනියා පද්ධතියෙන් අයින් කරනවා. හතර උත්ප්‍රේරක එකතු කරනවා. පහ උත්ප්‍රේරක වර්ධකය. පැහැදිලිද? එච්චර තමයි කියන්නේ ඇමෝනියා නිෂ්පාදනය. දැන් ඉතින් නෝට් එක ලියන්න. කියනවා ළමයි තේරුණාද කියලා? දැන් හේබර් ක්‍රමයෙන් ඇමෝනියා නිෂ්පාදනය කිරීමට අදාළ ෂෝට් නෝට් එක දෙන්නේ ඊට එහා වෙන මොකුත් ඔය කියලා ලියන්න ඕනේ නැහැ.
හරි ඉතින් මෙතන උෂ්ණත්වය කීයද කියලා දාගන්න ඕන පීඩනය කීයද කියලා දාගන්න ඕන ඇමෝනියා නිෂ්පාදනය කරනු ලබන්නේ ඇමෝනියා නිෂ්පාදනය කරනු ලබන්නේ හේබර් ක්‍රමය ඇසුරෙනි ඇමෝනියා නිෂ්පාදනය කරනු ලබන්නේ හේබර් ක්‍රමය ඇසුරෙනි ඇමෝනියා නිෂ්පාදනය කරනු ලබන්නේ හේබර් ක්‍රමය ඇසුරෙනි හේබර් ක්‍රමය ඇසුරෙනි හේබර් ක්‍රමය ඇසුරෙනි අමුද්‍රව්‍ය ලෙස N2 සහ අමුද්‍රව්‍ය ලෙස N2 සහ H2 ලබා ගන්න. 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 ඊළඟට N2 ලබා ගන්නේ ද්‍රව වාතය භාගික ආසවනයේදී N2 ලබා ගන්නේ ද්‍රව වාතය භාගික ආසවනයේදී ද්‍රව වාතය භාගික ආසවනයේදී ද්‍රව වාතය භාගික ආසවනයේදී හරි ඊළඟට H2 ලබා ගැනීම පහත දැක්වෙන පරිදි CH4 gas අපි මෙයාට කියනවා භූමි වායුව කියලා වරහන් තුල ලියගන්න. භූමි වායුව CH4 gas ඇලෙලා C6යි H14යි gas මෙයාට අපි කියනවා නැප්තා කියලා. CH4 gas වල අපි කියනවා භූමි වායුව කාර්බන් එක C6H14 අපි කියනවා නැප්තා යන හයිඩ්‍රෝකාබන මීතේන් කියන එක තමයි මේ තියෙන්නේ CH4 ඔව් CH4 ඇලෙලා C6H14 gas නැප්තා යන හයිඩ්‍රෝකාබන H2O gas මගින් හෝ H2O gas මගින් හෝ O2 gas සමග භාගික ඔක්සිකරණය මේ වචන නිකන් ලියන්න මම පැහැදිලි කරා භාගික ඔක්සිකරණය භාගික ඔක්සිකරණය H2 වායුව ලබා ගත හැකියි. භාගික ඔක්සිකරණයෙන් H2 වායුව ලබා ගත හැකියි. භාගික ඔක්සිකරණයෙන් H2 වායුව ලබා ගත හැකියි. හරි. මෙන්න බලන්න මෙන්න මේ දැන් අපි දන්නවා හිතන්නකො මෙහෙම CH4 gas කියන එක සම්පූර්ණයෙන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරොත් මොනවද ලැබෙන්නේ? කියන්නේ CH4 gas O2 සමග පූර්ණ දහනයකට ලක් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඔක්සිකරණය වෙනවා. කවුද ලැබෙන්නේ? CO2 සහ H2. හරි. දැන් මොකද මම අතන දුන්න වචනේ? මම දුන්නේ භාගික ඔක්සිකරණය. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම CO2 සහ ජලය බවට පත් කරන්නේ නැහැ.
හරි එතනදි වෙන්නේ CH4 ගෑස් කියන එක O2 ගෑස් එක භාගික ඔක්සිකරණයකට ලක් වුණාම ප්‍රතිඵල විදිහට CO ගෑස් සහ H2 ගෑස් කියන එක ලැබෙනවා. කවුද මේ ලැබෙන්නේ? කාබන් මොනොක්සයිඩ් සහ H2 ගෑස් කියන කාටද? එදින භාගික ඔක්සිකරණ. කාටද මේ සයන් ගෑස් ජල වායුව තමයි මේ. මේ ප්‍රතික්‍රියාව තුලණය කරන්න යනවා ළමයි එක්සැම්පල් එකට. මෙතන දෙකක් කරනවා එතන මෙතන දෙකයි. දෙකක් හතර අටයි ඒ නිසා මෙතන අටක් දාපුවම සමීකරණය තුනයි. හරිද? එහෙනම් මේ තමයි O2 ගෑස් මගින් භාගික ඔක්සිකරණය. ළමයි මේ මතක තියාගන්න මේවා එක්සෑම් වලට අහනවා. ඊට පස්සේ C6යි H14යි ගෑස් කියන කෙනා O2 ගෑස් මගින් භාගික ඔක්සිකරණයට ලක් කරොත් එහෙම CO ගෑස් කියන කෙනා සහ H2 ගෑස් කියන කෙනා හදාගන්න පුළුවන්. හරිද? මේ ප්‍රතික්‍රියාව තුනණය කරද්දී මෙතන මොකුත් එන්නේ නැහැ. එහෙනම් මේ C6යි මෙතන 6යි H14 නිසා මෙතන 7ක් දාපුවම මෙතන 3ක් දාලා සමීකරණය තුනණය කරනවා. ඊට පස්සේ H2O ගෑස් සමග ප්‍රතික්‍රියා කරවලා පුළුවන්. තියාගන්න ප්‍රතික්‍රියා දෙක CH4 ගෑස් කියන කෙනා H2O ගෑස් කියන කෙනාත් එක්ක ප්‍රතික්‍රියා කරාට පස්සේ CO ගෑස් සහ H2 ගෑස් ලැබෙනවා. මේ හැම තැනම ලැබෙන්නේ ජල වායු. සමීකරණය තුනණය කරමු. C1යි H4යි මෙතන 2යි 6යි නිසා මෙතන 3ක් දානවා ඔක්සිජන් එකයි මෙතන ඔක්සිජන් එකයි සමීකරණය තුන. C6යි මේවා තුලිත කරගන්න හරිය ලේසියි. ප්‍රතිඵල ඔක්කොගේම එකයි. මේවත් එක්ක ප්‍රතික්‍රියා කරනවා ජලය මගින්. ප්‍රතික්‍රියා කරලා ආයෙත් කරන්නේ CO ගෑස් සහ H2 ගෑස් කියන එක. C6ක් තියෙන නිසා මෙතන 6ක් දානවා H14ක් තියෙන නිසා මෙතන 7ක් දානවා 6ක් තියෙන නිසා මෙතෙන්ට sorry මෙතන 14යි මෙතන 2යි 16ක් තියෙන නිසා මෙතන 8ක් දානවා sorry තුලණය කරන බලන්න කීයද මෙතෙන්ට 14යි 2යි 16යි. එතකොට මෙතන 8යි. එතකොට දෙක 16යි. පුරුදු වෙන්නේ නැද්ද? හරි අපි තුලණය කරනවා. මෙතන 6ක් තියෙන නිසා මෙතන මම 6ක් දාන්නම්කෝ. 6ක් දාන්නකො ඔක්සිජන් ගන්න පුලිතයි කාබන් ගන්න පුලිතයි. 14යි 6 වරක් දෙක 12යි 12යි 14යි 26යි. එහෙනම් මෙතෙන්ට එළිම 13ක් H2 ගෑස් කියලා දෙනවා. දැන් තුල. හරි නේද? දැන් තුලිතයි. එහෙනම් කවුද ලැබෙන්නේ? සයන් ගෑස් ජල වායුව එක. H2 සහ දෙකක් හතර අටයි මෙතන අටක් නෙමෙයි මෙතන හතරක් එන්නේ හතර දෙකක් තුනයි කරගන්න මේ එක්සෑම් එකේ සමහරක් කවුරුද අහලා තියෙනවා H2 ඉදලා ප්‍රතික්‍රියා ලියන්න කියලා ඒක උදේ මේව ලියන්න හරිද ඉපන් කරලා කියන්න හරි දැන් කියනවා මේ විදිහට නිපදවාගත්ත N2 සහ H2 කියන ඒවා පාවිච්චි කරලා අපිට NH3 ගෑස් කියන එක නිපදවන්න අපි එක සටහනකින් මේ ප්‍රතික්‍රියා ටික මතක කරගෙන මේ සමස්ත ක්‍රියාවලිය මතක තියාගන්න. හරි මේ බලන්න. මොකද මෙතන වෙන්නේ
N2 gas කියන කෙනා තුනක් H2 gas කියන කෙනාත් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම NH3 gas කියන කෙනා හැදෙනවා. හරිද? මේ ප්‍රතික්‍රියාවේ ඉන්තල්පිය -46යි පවුලයට කිලෝජූල්. ශීඝ්‍රතාවය වැඩි කර ගැනීම සඳහා මොකද කරගන්න ඕන? උෂ්ණත්වය මොකද කරන්න ඕන කිව්වේ අඩු කරගන්න ඕන. පීඩනය වැඩි කරගන්න ඕන. උත්ප්‍රේරක එකතු කරන්න ඕන. කවුද? Fe පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයා හදන ඔක්සයිඩ් පාවිච්චි කරන්න. ඊට පස්සේ උත්ප්‍රේරක වර්ධක පාවිච්චි කරන්නත් පුළුවන්. මොනවද පාවිච්චි කරන්න ඕන උත්ප්‍රේරක වර්ධක? පොටෑසියම් ඔක්සයිඩ් පුළුවන්. ඊට අමතරව ඇලුමිනියම් කියන එක. ඊට අමතරව මොකද කරන්න ඕන? සෑදෙන NH3 පද්ධතියෙන් ඉවත් කළ යුතුයි. සාමාන්‍යයෙන් මෙයාලා උෂ්ණත්වය අඩුම කරගන්න ඕන කියලා කිව්වොත් උෂ්ණත්වය අඩුම කරන්නේ නැහැ. මෙයාලා තියාගන්න ප්‍රශස්ත උෂ්ණත්වය තමයි සෙල්සියස් අංශක 450 සෙල්සියස් අංශක 600ක්. ප්‍රශස්ත පීඩනය තමයි වායුගෝල පීඩන 250 වායුගෝල පීඩන 300ක්. හොඳට මතක තියාගන්න. හරි පීඩනය වැඩි කරන්න ඕන කියලා මේ ගන්න තමයි කියන්නේ. උෂ්ණත්වය ගොඩක් අඩු කරන්නේ නැහැ. මොකද ඕනම ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය ගොඩක් අඩු කරොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩුයි. නිසා ගොඩක් අඩු කරන්නේ නැතුව මෙන්න මේ ගන්න තමයි කියන්නේ. හරි. මේක ලියාගන්න. මේක පොත් කරලා තියාගන්න. ඔය ඔක්කොම ටිකේ ෂෝට් නෝට් එක ගන්න ඉන්නේ. අපි මතක තියාගන්න ඕන මෙන්න මේ ඉලක්කම් 450යි 250යි කියන ඉලක්කම්. හරිද ළමයි? හරි නේද? හරි. කියන්න. ඇමෝනියා නිෂ්පාදනය කිරීමේ ශීඝ්‍රතාවය ඇමෝනියා නිෂ්පාදනය කිරීමේ ශීඝ්‍රතාවය වැඩි කර ගැනීම සඳහා ඇමෝනියා නිෂ්පාදනය කිරීමේ ශීඝ්‍රතාවය වැඩි කර ගැනීම සඳහා ලේචකලියර් මූලධර්මයට අනුව ලීචටලියර් මූලධර්මයට අනුව නැත්නම් ලීචටලියර් කියලා කියනවා. LE කියලා කියන්නේ. ඒ නිසා දෙවිදිහට શબ્ද. ලීචටලියර් මූලධර්මයට අනුව ලීචටලියර් මූලධර්මයට අනුව ලීචටලියර් මූලධර්මයට අනුව යොදාගත හැකි තත්ත්ව පහත දැක්වේ. යොදාගත හැකි තත්ත්ව පහත දැක්වේ. අපි 1 2 3 4 5 දාලා ඉවර මේ ටික පැහැදිලි කරලා ලියන්න. ලියන අංක 1 පහළ උෂ්ණත්වය යොදාගත යුතුය. උෂ්ණත්වය යොදාගත යුතුය. පහළ උෂ්ණත්වය යොදාගත යුතුය.
පහළ උෂ්ණත්වය යොදාගත යුතුයි. දැන් ඉතින් කැලලා කරලා මෙහිදී උෂ්ණත්වයේ ප්‍රශස්ත උෂ්ණත්වයේ ලෙස මෙහිදී ප්‍රශස්ත උෂ්ණත්වයේ ලෙස භාවිතා කරන්නේ මෙහිදී ප්‍රශස්ත උෂ්ණත්වයේ ලෙස භාවිතා කරන්නේ සෙල්සියස් අංශක 450කි 450 600 මේ තමයි රේන්ජ් එක. හරිද? ඒ වුණා 450 කියන එක අපිට ගත්තා. සෙල්සියස් අංශක 450කි. මීට වඩා අඩු උෂ්ණත්ව යොදා ගැනීමේදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩුවීමක් සිදු පැහැදිලි වෙන ප්‍රශස්ත උෂ්ණත්වය සෙල්සියස් 400. දෙක ඉහළ පීඩනයක් පවත්වා ගත යුතුයි. හරි. දැන් ඔයාලට හිතේ ඉතින් වායුගෝල පීඩන 250ක් නැතුව වායුගෝල පීඩන 500ක් 600ක් කරන්න පුළුවන් කියලා. ප්‍රශ්නේ මේකයි. වායුගෝල පීඩන 500ක් 600ක් වගේ ඉහළ පීඩනයක් අපි ඇති කරොත් එහෙම ඒකට සරිලන උපකරණ හදන්න ඕනේ. මේ පීඩනයට ඔරොත්තු දෙන්න. හැබැයි ඒ පීඩනයට ඔරොත්තු දෙන උපකරණ හදන්න යන වියදම සෑහෙන වෙයි. ඒ නිසා ප්‍රශස්ත පීඩනයක් විදිහට අපිට දරා ගන්න පුළුවන් පීඩනයක් විදිහට අපි කියාගන්නේ වායුගෝල පීඩන 200. ඒකයි මීට වඩා මේක වැඩි කරන්න හේතුව. නැත්නම් මේක 500ක් 600ක් කරගෙන පුළුවන් හොඳයි. හැබැයි කරපුවම තියෙන ප්‍රශ්නය හරි. හරියට මෙහිදී භාවිතා කරන්නේ වායුගෝල පීඩන 250ක පීඩනයක මෙහිදී භාවිතා කරන්නේ වායුගෝල පීඩන 250 කමාවක් මෙම අගයට වඩා ඉහළ උෂ්ණත්ව භාවිතා කළහොත් ඉහළ පීඩන භාවිතා කළහොත් මෙම පීඩනයට වඩා ඉහළ පීඩන භාවිතා කළහොත් ඒ සඳහා ඔරොත්තු දෙන උපකරණ සෑදීමට යෙදවිය යුතු මුදල වැඩි නිසා නැත්නම් පිරිවැය වැඩි නිසා 250 ATM පීඩනයක් යොදා ගන්න. 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 හරියටම හොඳ ප්‍රශ්නයක් අහලා දෙනවා. පීඩනය ගොඩක් වැඩි නිසා මෙතනදී මේ හැදෙන වායු ද්‍රවයක් නැද්ද කියලා අහලා තියෙනවා. ඇත්තටම ද්‍රවයක් වෙනවා. ඇමෝනියා ගෑස් කියන එක නම් මෙතනදී ද්‍රවයක් වෙන නිසා
කිසි ප්‍රශ්නයක් නැතුව හැදෙන ඇමෝනියා පද්ධතියෙන් අයින් කරගන්න පුළුවන්. මේකේ ලස්සන රූප සටහනක් තියෙනවා තමයි මම මේක අද ගෲප් එකට දාන්න ගෙදර ගිහිල්ලා ඒක බලන්න ඒ රූප සටහන පුළුවන් නම් එඳගන්න try කරන්න. හරිද? ඒ රූප සටහන හරිය වැදගත්. ඒ රූප සටහන හොඳට තේරෙනවා මේක කොහොමද ඇමෝනියා පද්ධතියෙන් අයින් කරගන්නේ. හරි. ඊළඟට අංක 3 උත්තේරක භාවිතා කරන්න. උත්තේරක භාවිතා කරන්න. උත්තේරක භාවිතා කරන්න. ලියන්න. ප්‍රතික්‍රියාව උත්තේරණය කිරීම සඳහා ප්‍රතික්‍රියාව උත්තේරණය කිරීම සඳහා යකඩ හෝ ප්‍රතික්‍රියාව උත්තේරණය කිරීම සඳහා යකඩ හෝ යකඩ සාධන ඔක්සයිඩ් යොදාගත හැකිය. ප්‍රතික්‍රියාව උත්තේරණය කිරීම සඳහා යකඩ හෝ යකඩ සාධන ඔක්සයිඩ් යොදාගත හැකිය. කියන්නේ එකයි අපිගේ Fe පුළුවන් ඉතින් Fe2O3 වගේ එයා හදන ඔක්සයිඩ් ගන්න. යකඩ හෝ යකඩ සාධන ඔක්සයිඩ් යොදාගත හැකිය. එතනම ලියන්නමු රෝලක් අතහැරලා මෙම උත්තේරකයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීම සඳහා potassium oxide alumina aluminium oxide alumina කියන එක නම් Al2O3 උත්තේරක වර්ධක ලෙස යොදාගත හැකියි. 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 හරි. දැන් අන්තිම කාරණේ මොකද අපි කිව්ව අන්තිම කාරණේ හැදෙන ඇමෝනියා පද්ධතියෙන් අයින් කරන්න ඕන කියන්නේ. ලියන්නෙම සෑදෙන ඇමෝනියා පද්ධතියෙන් ඉවත් කිරීම. සෑදෙන ඇමෝනියා පද්ධතියෙන් ඉවත් කිරීම. සෑදෙන ඇමෝනියා පද්ධතියෙන් ඉවත් කිරීම. ලියන්න. පද්ධතිය තුලදී සෑදෙන ඇමෝනියා ද්‍රවයක් බවට පත් කර සෑදෙන ඇමෝනියා පද්ධතිය තුලදී ද්‍රවයක් බවට පත් කර ඉවත් කර ගැනීමෙන් සමතුලිතය ඉදිරියට නැඹුරු කරගත හැකියි. සමතුලිතය ඉදිරියට නැඹුරු කරගත හැකියි. සම්පූර්ණ ඉදිරියට නැඹුරු කරගත හැකියි. පැහැදිලි නේද? හරි මම අද කතා කරන්නේ උච්චරයි ඊට පස්සේ මා රූප සටහන අද දානම් ඔයාලා රූප සටහන බලලා පුළුවන් නම් try කරලා දෙන්න පොතේ අරගන්න පුළුවන් නම් මේ අඳ ගන්න හැමෝම ඊට පස්සේ මම මේ රූප සටහන ඇසුරෙන් ඊළඟ කොටස පැහැදිලි කරලා මේකේ තියෙන පරිසර නාම සහ ඇමෝනියා වලින් ප්‍රයෝජන කතා කරන්න. හරි අපිට බොහෝ විට ඊළඟ සතියේ
කර්මාන්ත රසායනය කරපුවාම HN නෝට් එක නිෂ්පාදනය සල්ෆරේට් නිෂ්පාදනය ඉවර කරන්න පුළුවන්. ඒ වුණොත් යූරියා නිෂ්පාදනය විතරයි ඉතුරු වෙන්නේ. තව කොහොමද දවස් 3ක් විතර වගේ කරද්දී D ගොනුව ගාවට වෙනකන් තියෙන කර්මාන්ත රසායන ඉවර කරගත්තා. ඊට පස්සේ මම වර්ග තියෙන්නේ. හරි. මම හිතා ඉන්නවා අමතර පන්තියක් දාන්න ඉදිරියට. අමතර පන්තියක් දාන්නකොට අපිට මේක ටක් ගාලා ඊට කලින් ඉවර කරගන්න පුළුවන්. හරි. ක්ලාස් පටන් ගන්නවා කියලා අහනවා. පටන් ගන්න දවස ගැන නැත්තම් තාම හිතාගන්න පළවෙනි කාලේ පුළුවන් කියලා කියන්නේ නේද? බලමු try කරලා තියලා පුළුවන් වෙයි. පුළුවන් වෙන කවද්ද එදාට පටන් ගන්න. හරි. 2023 ළමයි එක අර ඔක්සිකරණ ගණන් ටියුට් එකක් හදනවා කියලා කිව්වා 22 ළමයිට 22 යට 23 යට මම ටියුට් එකක් කියලා තිබ්බේ. ඒක සාකච්ඡා කරනවා. හෙට නෙමෙයි අනිද්දා. බදාදා ඉන්සයිට් ටියුට් එකේ තියෙන ගණන් ටික හදලා තියලා. හරි. නෝට් එක මම කවුරු හරි ඉවන්න වැස්ස නිසා සමහරක් ළමයි ඉන්න බැරි වුණා. මම නෝට්